එදා අපි ක්ලාස් එකේ කතා කළා ජාත්‍යන්තර වෙළඳාමට හැදින්වීම. ඉතින් මොකද්ද ජාත්‍යන්තර වෙළඳාම කියන්නේ කියන එක කතා කළා. එදා නම් පන්ති ළමයි ටිකයි හිටියේ. very sorry then මම හිතන රෙකෝඩින් එක ඔයගලන්ට බලන්න පුළුවන්. රෙකෝඩින් එක බලලා ඔයගලන්ට ඒ අවබෝධය ලබා ගන්න පුළුවන්. ඊට පස්සේ අපි කතා කළා ජාත්‍යන්තර වෙළඳාමේ මූලික ලක්ෂණ, ඒක දේශීය වෙළඳාමෙන් වෙනස් වෙන්නේ කොහොමද? ඒකට බලපාන බාහිර සාධක මොනවද? ඒ වගේ විශාල ප්‍රමාණයක් අපේ ඒ වගේම මේක න්‍යායයන්, සාපේක්ෂ න්‍යාය, නිරපේක්ෂ න්‍යාය, ඒතර එක ගැනුම් කරුවන්ගේ තියෙන බලාපොරොත්තු ඒ සියල්ලම අපි සාකච්ඡා කළා. ඉතින් මේ ජාත්‍යන්තර වෙළඳාමේ තියෙන විවිධ ගෙවීම් ක්‍රම 4 ගැන තමයි අද අපි ඉගෙන ගන්න යන්නේ. පුළුවන් තරම් අපි ඉවර කරගන්න බලමු. ජාත්‍යන්තර වෙළඳාමේ භාවිතා වෙන විවිධ ගෙවීම් ක්‍රම 4ක් තියෙනවා. එකක් තමයි පෙර ගෙවුම්, ඇඩ්වාන්ස් පේමන්ට් කියලා කියනවා. එහෙම නැත්නම් අපි කලින් ගෙවන එක. දෙවෙනි එක තමයි විවෘත ගිණුම, ඕපන් account කියලා අපි කියනවා. ඒ ඕපන් account අනිත් ක්‍රමයේ ඊගාවට එක තමයි සලේකන රැස් කිරීම, documentary collection, and the other one is සලේකන ණයවර documentary credits. මෙන්න මේ 4 තමයි ජාත්‍යන්තර වෙළඳාමේ භාවිතා වෙන ප්‍රධානම ගෙවීම් ක්‍රම 4. දැන් මෙතෙන්දී අපි පළවෙනි පාඩමේදී ඉගෙන ගත්තා ජාත්‍යන්තර වෙළඳාම කියන්නේ තාමත්ම රිස්කි එක අවදානම් සහිත කාර්යයක්. මොකද ගැනුම් කරු ඉන්නේ එක රටක, විකුණුම් කරු ඉන්නේ තව රටක, භාණ්ඩ ප්‍රවාහනය කරන්න ඕන කන්ටේනර්ස් වලින්, නැව් වලින්, ගුවන් යානා වලින්, ට්‍රක්ස් වලින්. ඉතින් ඒ වගේ ප්‍රවාහනයේදී නොයෙකුත් ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඉතින් ওই වගේ ඔක්කොම ප්‍රශ්න ගොඩක් මැද තමයි අපි මේ ජාත්‍යන්තර වෙළඳාම කරන්නේ. ඉතින් එතෙන්දී විකුණුම් කරුවෙක් තමන්ගේ භාණ්ඩ ටික යවුවට පස්සේ යාට තියෙන මූලිකම අයිතිවාසිකම තමයි ඒ භාණ්ඩ වලට අදාළ මුදල් මට ලැබෙන්න ඕන කියන එක. ඉතින් අන්න ඒක තමයි අපි මේ විවිධ ගෙවීම් ක්‍රම වලින් කරන්නේ. ඒ වගේම ගැනුම් කරුගෙත් තියෙන ප්‍රශ්නයක්, එයා කැමති දැනගන්න මම මේ භාණ්ඩ වලට සල්ලි ගෙවන්න ඉස්සෙල්ලා මේ කෝටි ගණන් ලක්ෂ ගණන් ගෙවන්න ඉස්සෙල්ලා මම දැනගන්න ඕන මම මේ ඕඩර් කරපු බඩුද මට ලැබුණේ. ඒකත් තමයි දෙක. ඉතින් අන්න ඒ වගේ අන්ත දෙකක් තමයි අපි මේ බැලන්ස් කරලා දෙපැත්තටම සාධාරණ විදිහට කරන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට ඊගාව ස්ලයිඩ් එකේ මම කතා කරන්න කැමතියි අවදානමේ ඉනිමග. අවදානමේ ඉනිමග කියලා කියන්නේ දැන් අපනයන කරුටයි ආනයන කරුටයි අවම සුරක්ෂිතභාවය, උපරිම සුරක්ෂිතභාවය ලැබෙන්නේ කොහොමද කියන එක. දැන් මෙතෙන්දී මේ විවෘත ගිණුමක් කියන්නේ මොකක්ද කියලා අපි දන්නේ නැහැ. සලේකන රැස් කිරීමක් කියන්නේ මොකක්ද කියලා දන්නේ නැහැ. සලේකන රැස් කිරීම DP කියන්නේ මොකක්ද කියලා දන්නේ නැහැ. සලේකන ණයවරයක් දන්නේ නැහැ. පෙරගෙවුම් දන්නේ නැහැ. ඉතින් ඒකින්ද මේක ටිකක් early වැඩි ඔයගන්ට ඉගෙන ගන්න. නමුත් මම මේක කිව්වේ මේ අවදානමේ ඉනිමග අපි මම මේ ප්‍රධාන දේවල් කතා කරලා ඉවරලා මම සාකච්ඡා කරනවා. එතකොට ඔයගොල්ලෝ ආපහු මේ ස්ලයිඩ් එකට ගිහිල්ලා බලන්න ඕන. දැන්ට ඔක තියාගන්න. අපි ඉගෙනගෙන ඉවරනාට පස්සේ ඔයගලන්ටම තේරුම් ගන්න පුළුවන් කොහොමද අපි යන්න ඕන කියලා. දැන් ගමු මේ විවෘත ගිණුම් කියන එක. ඕපන් account. විවෘත ගිණුම. ගැනුම් කරුවෙක් සහ විකුණුම් කරුවෙක් අතරේ ඔයගලන්ට ඕන නම් ලියලා ගත්ත හැකි දෙපැත්තකට මේ පැත්ත ගැනුම් කරු මේ පැත්ත විකුණුම් කරු කියලා ඔයගලගේ නෝට් එක ලියාගන්න. ලියලා පළවෙනිම කාර්යය තමයි ගැනුම් කරු සහ විකුණුම් කරු අතර ඔයගලන්ට අපි මම බ්ලැක් බෝඩ් එකේ අන්තම් පැත්තකින් උගන්න යාන්තම් පේනවා නම් පොඩ්ඩක් බලන්න. බය කෙනෙක් ඉන්නවා. ඊගාට සෙලර් කෙනෙක් ඉන්නවා.
මේ දෙන්න අතරේ තියෙනවා මේ හිතනේ දෙකතරම දාලා තියෙන්නේ විකුණුම් ගිවිසුමක්. sales contract එක. sales contract එකක් තියෙනවා. විකුණුම් ගිවිසුම. ඒ විකුණුම් ගිවිසුමත් තියෙද්දී open account එකේදී කරන්නේ මේ විකුණුම් කරු ඉස්සලාම බාණ්ඩ එවනවා පළවෙනි ස්ටෙප් එක නම්බර් 1 පළවෙනි ස්ටෙප් එක බාණ්ඩ එවනවා ගෙනුම් කරුට goods බාණ්ඩ එවනවා ගෙනුම් කරුට බාණ්ඩ එවුවාම උගල පේනවාද පිටවස්සේ මම ලියන එකේ අන්තම් ඔව් සර් යන්තම් කරේ පේනවනේ දැන් ඕගලන්ටම ඕගලන්ගේ කොලේක මාත් එක්කම ඒව සටහන් කරගත්තාම මේ ඔයගන්ට පාඩම ඇදගෙන යන්න පුළුවන්. එතකොට මේ goods ටික එව්වට පස්සේ මේ ගැනුම් කරු ඊට පස්සේ නම්බර් 2 payment එක කරනවා. ගෙවීම කරනවා. payment එක කරනවා. ඕම සරලයි. ඉස්ලාම බාණ්ඩ එවනවා විකුණුම් කරු ගැනුම් කරුට ඊගාට ගැනුම් කරු ඊට පස්සේ මාසකින් හෝ දෙකකින් අර මේ විකුණුම් ගිවිසුමේ කොන්දේසි ප්‍රකාරව ගෙවීම කරනවා. අනේක තමයි අපි කියන්නේ විවෘත ගෙනුම් ක්‍රමය කියලා. දැන් මේකෙද දැන් බලන්න යන්න අපේ හෑන්ඩ් අවුට් එකේ තියෙන මේ process එකට දැන් එතනක් තියෙනවා buyer and seller ඉන්නවා. ඒ දෙන්නගේ අතර පළවෙනි එක sales contract එක විකුණුම් ගිවිසුම. ඒ අපේ කියුප් එකමයි. ඊගාවට විකුණුම් ගිවිසුම ප්‍රකාරව නම්බර් 2 මෙයා බාණ්ඩ ප්‍රවාහනය කරනවා ගැනුම් කරුට. විකුණුම් කරු බාණ්ඩ ටික ගැනුම් කරුට යවනවා. goods are shipped. කරලා ඉවරට පස්සේ අපි හිතමු අර ඒ කොන්ට්‍රැක්ට් එකේ හැටියට මාසෙකින් හෝ දෙකකින් අර ගැනුම් කරු එයාගේ බැංකුවට ඉම්පෝට් එකේ බැංක් එකට ගිහිල්ලා ඉන්ස්ට්‍රක්ට් කරනවා මෙන්න මේ බැංකුවට මගේ මේ ගනුදෙනුවේ සඳහන් ප්‍රකාරව අහවල් අර්ථලාභියාට සෙලරට සල්ලි ටික යවන්න එයාගේ බැංකුව හරහා. එතකොට එයාගේ බැංකුව කියන්නේ එක්ස්පෝර්ට් එකේ බැංක් එක හරහා සල්ලි ටික යවන්න කියලා කියනවා. දැන් අපි payment එක යවනවා bank arrange the transfer number 4 then number 5 payment is advised. payment එක ආවට පස්සේ අපි අර සෙලර්ගේ බැංකුව කරන්නේ සෙලර්ගේ බැංකුවට ආපු ගමන් එයාගේ account එකට දානවා දාලා කියන ඔන්න ඔයාලට මේ සල්ලි වගේක් ඇවිල්ලා තියෙනවා. ඔන්න ඔය විදිහට තමයි මෙතන transaction එක සිද්ධ වෙන්නේ. මෙතෙන්දී මේ ගැනුම් කරු සහ විකුණුම් කරු අතර ඉතාමත්ම විශ්වාසදායක සම්බන්ධයක් තියෙනවා. ඇයි මම එහෙම කියන්නේ? මෙතෙන්දී කාටද වැඩියම අවදානමක් තියෙන්නේ? ගැනුම් කරුටද විකුණුම් කරුටද? විකුණුම් කරු. very good. පුතේ මෙන්න අපි මේ එක්කෙනාට එක්කෙනා ෆිසිකලි ඇහැට නොදැක මේ කරන පාඩමේදී මම දන්නේ මම එදා ක්ලාස් එකේදී කිව්වා මම අපිත් කරන්නේ මේ තාක්ෂණය උපයෝගී කරගෙන මේ කාලේ හින්ද කරන්නේ මේක යථාර්ථයටපත් වෙනකන් පන්ති ටික අරන් යනවා. ඔගොල්ලෝ කතා කළේ නැත්නම් ඔයගොල්ලන්ට අමාරු වෙනවා එක්සෑම් එක පාස් කරගන්න. තියෙන ප්‍රශ්න තියෙනවා නම් කරුණා කරලා මගෙන් අහන්න. හරි ඒ වගේම කතා කරන්න. ලැජ්ජ වෙන්න ඕනෙත් නැහැ. ඔය කවුද කතා කරන්නේ කියලා මට පේන්නෙත් නැහැ මම දන්නෙත් නැහැ. ඉස්සර පන්තියේ නම් ඔයගොල්ලෝ මට ලැජ්ජාවට බයට নানা ප්‍රකාර දේවල් හින්දා කතා කරන්නේ නැහැ. දැන් බය නැහැ. right? එතකොට අපි කොහොම ගැනුම් කරු සහ විකුණුම් කරු අතර තියෙන මේ සම්බන්ධයේදී ලොකුම අවධානම දෙන්නේ විකුණුම් කරුට. එයාට ෂුවර් නෑ මේ බඩු එක ගියාට පස්සේ මට සල්ලි ලැබෙයිද කියන එක. ඒකින්ද තමයි කියන්නේ විශ්වාසදායක සම්බන්ධයක් තියෙනවා. ඒගාවට ඔවුන් දෙදෙනා අතර පෙර එකඟතාවය මත පළමුව විකුණුම් කරු භාණ්ඩ සහ අදාළ නාවක ලියවිලි කෙලින්ම ගැනුම් කරු වෙත එවනවා. ඊට පස්සේ ගැනුම් කරු ඒගොල්ලන් එකග වෙච්ච පරිදි නියමිත කාලයකදී ගෙවීම සිදු කරනවා. ඒ විදිහට තමයි මෙතන සිද්ධ වෙන්නේ. දැන් විවෘත ගෙනුම් ක්‍රමයටදී අපි
ලොකුම අවදානම තියෙන අපනයනකරුවන්ට. ඉතින් අපනයනකරුවන්ට තියෙන අවදානම මොනවද කියලා අපි බලමු. දැන් අපනයනකරුවන්ට තියෙන අවදානම අපි ගණන් ගැන කතා කරද්දී අපිට බලන්න වෙනවා මේ තියෙන අවදානම අපිට ප්‍රධාන කොටස් තුනකට බෙදන්න පුළුවන්. ප්‍රධාන කොටස් තුනකට බෙදන්න පුළුවන්. එකක් තමයි ගැනුම් කරුගේ අවදානම. ගැනුම් කරුගේ අවදානම. බයර්ගේ රිස්ක් එක, බයර්ස් රිස්ක්. දෙවෙනි එක තමයි රටේ අවදානම. ගැනුම් කරුගේ රටේ අවදානම. දැන් මම එදත් කිව්වා අදත් මේ කියන්නේ දැන් බලන්න අද ලංකාවේ ගන්න. අද අපේ ලංකාව COVID-19 මේ ප්‍රශ්නේ හින්දා අපේ ආනයන සඳහා ගෙවීම් යම් ගෙවීම් සීමා කරලා තියෙනවා. සමහරව තහනම් කරලා තියෙනවා. සමහර භාණ්ඩවලට. ඒතර අවදානමක් තියෙනවා. ගැනුම් කරගෙන රටේ අවදානමක් තියෙනවා. විවිධ නීති රීති හින්දා පාලන ක්‍රම හින්දා වික්‍රම ගවුන්ට සල්ලි නොලැබී යන්න පුළුවන්. හැබැයි ගැනුම් කරු හරි විශ්වාසදායකයි. නමුත් ඒ විතර වෙන්න පුළුවන්. ඒ වගේම සංක්‍රාන්ති අවදානම ට්‍රාන්සිට් රිස්ක් එක. ඒ භාණ්ඩ එක රටක ඉඳන් තව රටකට එන්න ඕන. දැන් බලමු අපි ඉස්ලාම මොකද්ද මේ ගැනුම් කරුගේ අවදානම කියන්නේ. බයර් රිස්ක් එක. මේකට අපි කියනවා ණය අවදානම. ඒ කියන්නේ ක්‍රෙඩිට් රිස්ක් කියලා අපි කියනවා. ක්‍රෙඩිට් රිස්ක් කියලා අපි මේකට කියනවා. ක්‍රෙඩිට්. ඒ කියන්නේ ගැනුම් කරු නායකාරයෙක් වෙලා තියෙන්නේ. ඉතින් එයා ගෙවන්න ඕන. නමුත් එයා නොගෙවා ඉන්න පුළුවන්. ඒ විතර ගැනුම් කරුගේ අවදානමක් තියෙනවා. ණය අවදානම කියලා අපි කියනවා. ගැනුම් කරු හිතාමතාම විවිධ හේතුන් මත ගෙවීම් පැහැර අරින්නත් පුළුවන්. يعني මේ ට්‍රාන්සැක්ෂන් එනකොටම ගැනුම් කරු හිතාගෙන ඉන්නවා වට්ටු ගෙවන්න ගවන්න මම වාට තියන්නම් කොහොමද වැඩක් බලන් ඉන්න සල්ලි එක ගන්නනේ බලමු සල්ලි ගනේද කියලා මම ගෙවෙන්නේ නැත්නම් වෙනද සල්ලි ගන්නෙ ඔයගේ දේවල් එනවා මගේ ට්‍රේඩ් ෆයිනෑන්ස් ජීවිතයේදී අනන්තයි අප්‍රමාණයි ඒ වගේ පුරු එක කටයුතු කරලා තියෙනවා ඕන තරම් තියෙනවා තුන්වෙනි එක භාණ්ඩ නැවගත කර පසුව අපනයනකරුට ඒ වායේ පරිපාලනය අහිමි. ඒකත් ඇත්තනේ. මේ අපනයනකරු ස්ටෙල භාණ්ඩ නැවගත කළාම නම්බර 1 එතන එහාට එයාට භාණ්ඩ වෙන අයිතියක් නැහැ. එයා ડોකියුමන්ට්ස් එකක් තියවනවා. ඉතින් ගැනුම් කරුට තමයි ඔක්කොම ටික අයිතිය පවර්ලා දෙන්නේ. ඒක අපි කියන්නේ හොඳ විශ්වාසන්ත විදියට කටයුතු කරන්න ඕන. එහෙම නැත්නම් ඔය අවදානම් වෙන්න පුළුවන්. දෙවෙනි එක තමයි රටේ අවදානම්. මේක මම දැන් සඳහන් කළා. අපනයනකරුගේ රටේ රාජ්‍යයන් විසින් පවරන ලද විවිධ නීති රීති සහ පාලන ක්‍රමෙන්ද විකිණුම් කරුට ගෙවීමෙන් වැළකෙන්න පුළුවන්. අපිට ඕන ගෙවන්න. ගැනුම් කරුට ඕන ගෙවන්න බෑ. මොකද යම් විවිධ නීති රීති තියෙන හින්දා. තුන්වෙනි එක තමයි සංක්‍රාන්ති අවදානම්. සංක්‍රාන්ති අවදානම කියන්නේ ට්‍රාන්සිට් රිස්ක් එක. භාණ්ඩ එක රටක ඉඳලා අනිත් රටට එනවා. ඒ භාණ්ඩ එක රටක ඉඳලා අනිත් රටට එනකොට මොකද වෙන්නේ? භාණ්ඩ විනාශ වෙන්න පුළුවන්. එහෙනම් නැව ගිලෙන්න පුළුවන්. එහෙම නැත්නම් නැව මුදු කොල්ලකාරයන්ට යටත් වෙන්න පුළුවන්. නොයෙක් දේවල් වෙන්න පුළුවන්. වෙන රටවල් අතර යුද්ධයකදී මේ අහ කන මුද යන නැවට බෝම්බයක් වැටෙන්න පුළුවන්. ඒ වගේ දේවල් ඕන තරම් වුණා. ඒ වගේ දේවල් ඕන තරම් වුණා. ප්ලේන්ස් වලට අපිට ක්‍රොස් ෆයර් එකේදී අහු වෙනවා. ඒ පහුගිය කාලේ ඉරාන ඉරාක් යුද්ධ කාලේ ඕන තරම් ප්ලේන්ස් අහු වෙනවා ක්‍රොස් ෆයර් වලට. ඒක රටකින් තව රටකට. ඔය ඉන්දියාවේ පාකිස්තානයේ අතරත් මේ ප්‍රශ්න දේශීය ප්‍රශ්නවලදී ඒගොල්ලෝ විදි තියෙනවා ඉන්දියන් හමුදාවේ මේ ප්ලේන් එකක් කියලා හිතාගෙන නමුත් එක්කෝ කාගෝ ප්ලේන් එකක් ඒවට තමයි පැසෙන්ජර් ප්ලේන් එකක්. ඒ වගේ දේවල් ඕන තරම් වෙනවා. ඊට පස්සේ බයිලින් ස්ටේක් කියලා එකයි ඉන්නවා. right? ඒ ඔය අවදානම තියෙනවා. නමුත් ඒකින්ද අපි ඒ අවදානම කවර් කරගන්න ඕන.
දැන් අපි බලමු අපදාන කරු මෙම අවදානම් අඩු කරගන්නේ කොහොමද කියන එක. දැන් ගැනුම් කරුගේ අවදානම් අඩු කරගන්න නම් මොකද ගැනුම් කරු විශ්වාසවන්ත කෙනෙක් වෙන්න ඕන. එහෙමනම් අපි ගැනුම් කරු පිළිබඳව මේම වාර්තාවල්, තත්ත්ව වාර්තාවල්, ස්ටේටස් රිපෝට්ස් අපි ගන්න වෙනවා බැංකුව හරහා. නැත්නම් අපිට ෂුවර් නෑ. මොකද මේ මිනිහා බඩුත් අරගෙන සල්ලි පස්සේ දෙන්නේ. හරියට අපි සිංහල භාෂාවේ කියන වගේ බඩුත් හාමුදුරන්ගේ නඩුත් හාමුදුරන්ගේ. ගෙව්වේ නැත්නම් අරයට ඒකත් නැහැ. ඉතින් ඒකෙන්ද බඩු ටිකක් අර මිනිහා අරගෙන ඉන්නේ. ඒකින්ද අපි හොඳට දැනගන්න ඕන කවුද මේ පුද්ගලයා. මෙයා ගැන සත්‍ය වාර්තාවල් අපි ගන්න ඕන. ඒ වගේම මේවා යාවත් කාලිනී කරන්නත් ඕන, අප්ඩේට් කරන්නත් ඕන. වෙනත් ආයතන හරහා ගැනුම් කරු පිළිබඳ තොරතුරු වාර්තා ලබා ගන්න. වෙනත් ආයතන හරහා අපිට මේ තොරතුරු වාර්තාවල් ලබා ගන්න පුළුවන්. එතකොට රටේ අවදානම් අඩු කරගන්න පුළුවන් ඒ රාජ්‍යයන්ගේ ආර්ථික හා දේශපාලනීය තත්ත්වයන් පිළිබඳ වාර්තා ලබා ගැනීම. ඒ රාජ්‍යයන්ගේ ආර්ථික හා දේශපාලන තත්ත්වයන් පිළිබඳ වාර්තා ලබා ගැනීම. දැන් අපි සිරියාවට තේ යවනවා. සිරියාවට තේ යවලා සිරියාවේ ඉන්න ගැනුම් කරු සල්ලි එවයිද අපිට? අපිට ඒ ප්‍රශ්නේ තියෙනවා. සිරියාවේ ඉන්න ගැනුම් කරු සල්ලි එවයිද? මේ යුද්ධයක් තියෙනවා. ඉතින් අන්තිමට අපිට ඉදන් ලබා ගැනීම යම් කිසි සැහැර අපහසුතාවයකට අපි පත් වෙනවා. ඒ වගේම තමයි දැන් මේ දවස්වල ඇමරිකාවේ ප්‍රශ්න තියෙනවා. ඉතින් ඔය වගේ ඒවා අපි දැනගන්න ඕන. සංක්‍රාන්ති අවදානම් අඩු කරගන්න. සංක්‍රාන්ති අවදානම් කියන්නේ රටකින් තව රටකට බඩු යනකොට තියෙන අවදානම්. ඒක අඩු කරගන්න නම් අපිට ප්‍රවාහනයේදී එන්න අඩු කරගන්න නම් අපිට තියෙන්න ඕන රක්ෂණ ආවරණය. ගොඩක් වෙලාවට සුදුසු මුහුදු රක්ෂණ ආවරණයක් ලබා ගන්නවා. ස්ටේසික් කියන්නේ තවත් අපදාන කරුවන්ට තියෙන හොඳ උපකරණයක් ඊළඟ රක්ෂණය ගන්න ශ්‍රී ලංකා අපදාන ණය රක්ෂණ ඔප්පු ලබා ගැනීම. ස්ටේසික් කියන්නේ ශ්‍රී ලංකා එක්ස්පෝර්ට් ක්‍රෙඩිට් ඉන්ෂුරන්ස් කෝපරේෂන්. ශ්‍රී ලංකා Sri Lanka Export Credit Insurance Corporation. ශ්‍රී ලංකා අපනයන ආරක්ෂණ සංස්ථාවේ එතින්දී ඒගොල්ලෝ මුදල් ලැබීම නැති වුණත් ඒක වුණත් ඒගොල්ලෝ ගැරන්ටි කරනවා. ඊකට බලමු දැන් ඇඩ්වාන්ස් පේමන්ට්. ඒකට යන්න ඉස්සෙල්ලා මට කියන්න බාන්න ඕපන් account එක කාට හරි ප්‍රශ්න තියෙනවා. තේරෙච්ච නැත්නම් තියනවා නම් කියන්න. ශබ්ද මොකද? තේරෙනවා සර්. එනවා හරි. එහෙනම් ඊගාට බලමු ඇඩ්වාන්ස් පේමන්ට්. එහෙම නැත්නම් ප්‍රී පේමන්ට්. ඒකට අපි කියනවා පෙර ගෙවුම් ක්‍රමය. පෙර ගෙවුම් ක්‍රමයේදී කරන්නේ අර මේ අරකම තමයි ඒක පොඩ්ඩක් වෙනස් විදිහට යනවා. හරියට කියනවා නම් open account එකේ opposite එක. opposite of open account transaction. මෙතෙන්ද බයන් දෙසලා ඉන්නවා. එතන මේගොල්ලන්ගේ අතරේ sales contract එක තියෙනවා. එතෙන්දී ඉස්සල්ලාම බය number 1 එලට පේමන්ට් එක යවනවා. ගෙවීම කරනවා. පෙර ගෙව්. ඊට පස්සේ තමයි සෙල නම්බර් 2 බාන්න වල්. ඉස්සල්ලාම පේමන්ට් එක කරනවා ඊගාට බාන්න ලැබෙනවා. දැන් මේක මම පැහැදිලි කරලා තියෙනවා handout එකේ ඔයගොල්ලෝ බලන්න ඉස්සලාම sales contract එකේ තියෙන number 1 number 2 එක මොකද්ද? බය ගිහිල්ලා යාගේ බැංකුවට කියනවා මෙන්න මේ සෙල්ලගේ බැංකුවට මෙන්න මේක යවන්න. මෙන්න මේ සල්ලි ටික යවන්න. එතකොට අපි යවුවට පස්සේ තමයි සෙල භාණ්ඩ නිෂ්පාදනය කරලා භාණ්ඩ ටික
එවන්නේ ගැනුම්කරු වෙත. ඔගොල්ලෝ ඔයගලගේ ජීවිතයේදී පෙරගෙවුම් ජාත්‍යන්තර වෙළඳාමේ පෙරගෙවුම් ට්‍රාන්සැක්ෂන්ස් කරලා තියෙනවද? මම දන්නවා ඔයගොල්ලෝ බැංකර්ස්ලා බිස්නස් කාර්යය නෙමෙයි. නමුත් ඔයගොල්ලොත් කරලා තියෙනවා. මම දන්නවා. උදාහරණයක් කියන්නේ eBay වල eBay very good. eBay කේදී අපි කරන්නේ අන්න ඒකයි. කලින් ගෙවනවා ඊට පස්සේ බඩු එනවා. මොකක්ද ඉතින් රිස්ක් එක? කාටද ඉතින් රිස්ක් එක? ගැනුම් කරද්ද විකුණුම් කරද්ද? ගැනුම් කරුට රිස්ක් එක වැඩි. ගැනුම් කරුට රිස්ක් එක උද්දටම වැඩි. eBay එකේදී සල්ලි අරලා කනුව වෙදිච්ච දුල පුතාලා තින්නවද? බඩු හම්බෙච්ච නැති කට්ටිය. ඔයගොල්ලෝ eBay කරනවනේ. එහෙම අය ඉන්නවද? නැති වෙන්න බෑ. මොකද මම ඉන්නවා. මාත් ඉන්නවා මේ පැත්තේ. eBay කියලා ගිහලා අන්තිමේදී අපිට අපේ සල්ලි විතරයි eBay යන්නේ. අනිත් එක භාණ්ඩ ටික අර බෙන්ගාල බොක්ක Bay of Bengal වගේ බෙන්ගාල බොක්ක වගේ ඒක නැහැ. හරි. ඉතින් ඒකින්ද ඒ රිස්ක් එක තියෙනවා. ඒක දැනගෙන තමයි අපි කටයුතු කරන්න ඕනේ. ඊගාට අපි ගත්තොත් ඒක මේම ක්‍රමයේදී විකුණුම් කරු භාණ්ඩ නැවගත කිරීමට පෙර ගැනුම් කරු විසින් ගෙවීම කළ යුතුයි. විකුණුම් කරුට අවදානම් අඩු අතර ගැනුම් කරුට වඩාත් අවදානම් සාගත වේ. හරිද? ශ්‍රී ලංකාවේ මේ ක්‍රමය යටතේ US ඩොලර්ස් 50000 හෝ ඊට සමාන වෙනත් මුදල් වර්ගයක උපරිම සීමාවට යටත් වෙලා තියෙනවා. ලංකාවේ ඇඩ්වාන්ස් පේමන්ට් කරන්න පුළුවන් උපරිමයක් තියෙනවා US ඩොලර්ස් 50000කට සීමා වෙලා තියෙනවා. විවෘත ගිණුම් වල කීයද ලිමිට් එක? ලංකාවේ විවෘත ගිණුම් යටතේ කීයද ලිමිට් එක? ලිමිට් එකක් නැහැ. ලිමිට් එකක් නැහැ. නැහැ. ඒ කියන්නේ no limit. ඔව්. කඩේ වගේ. no limit. very good. ලිමිට් එකක් නැහැ. ඕන තරමක් ගන්න පුළුවන්. කෝටි ගණනක් වුණත් ගේන්න පුළුවන්. මොකද අපිට ගමන් නැහැ. බඩු ආවට පස්සේ තමයි අපි ගෙවන්නේ. ගෙව්වේ නැතත් ආණ්ඩුවට කිසි ප්‍රශ්නයක් නැහැ. නමුත් මේකේ අපිට මේ වෙනකොට අපි රෙස්ට්‍රික්ට් කරගෙන ඉන්නේ පෙරගෙවුම්. මොකද අපේ රටට දැනට තියෙනවා COVID-19 එක පාර්ලිමේන්තුව ඉස්සර ඇරියා වෙන පාර්ලිමේන්තුව රැස් කරගන්න බැරි වුණා. දැන් මුදල් ප්‍රතිපාදන පාස් කරගන්න බැරි වුණා. විදේශ විනිමය ඉන්දියාවට කැවිලා තියෙනවා. ප්‍රශ්න ගොඩයි. ඉතින් ඒ වගේ දේවල් අපිට වෙලා තියෙනවා. ඒකෙන්ද අපි ඩොලර් 50000ක උපරිමයකට යටත්ව තමයි මේක ගෙවන්න පුළුවන්. දැන් මම මෙන්න මේ ඔයගොල්ලොත් එක්ක මම කිව්වා මම මේ පන්තිය ගන්නන්නේ ගොඩාක් වෙලාවට මේ නිදර්ශනත් එක්ක. එතකොට ඔයගොල්ලෝ ඉගෙන ගන්න ලේසි. හරි? දැන් අපි ගත්තොත් එම් මට මෙන්න මේක මේ සත්‍ය දෙයක් නේද මට මේ වෙච්ච දේවල්. මගේ පරපුරුද්ද. දැන් කොනේ අවුරුදු 44මාරක් මම බැංකුවට. අවුරුදු 45ක් කියමුකෝ. අවුරුදු 45 බැංකු ක්ෂේත්‍රේ හිටියා. එතකොට මගෙන් අහන්න එපා මගේ වයස කීයද කියලා. ඒ ගානට අපි වැඩ කරගෙන තියෙනවා. එතකොට අවුරුදු 28ක් 29ක් විතර වගේ මම ඉන්ටර්නැෂනල් ට්‍රේඩ් තමයි කරේ. ඒ කාලේදී අපිට নানা ප්‍රකාර අත්දැකීම් ඇවිල්ලා තියෙනවා. දැන් මම කිව්වා 50000 කියලා ලිමිට් එක. මම අන්තිමට වැඩ කරන බැංකුවේ තමයි මේක සිද්ධ වුණේ. මම මේ ළමයින්ට හොඳට උගන්වලා තිබුණා. මගෙන් ඉගෙන ගත්ත ළමයි මම ට්‍රේන් කරපු ළමයින්ද ඒ ළමයින්ට හොඳ අවබෝධයක් තිබුණා. ඒකින් තමයි අපි බේරුනේ. දවසක් අපේ එක බ්‍රාන්ච් එකකට ආවා කස්ටමර් කෙනෙක් බ්‍රාන්ච් එකේ කස්ටමර් කෙනෙක් එයා ඇවිල්ලා එයා
පෙරගෙවුම් ක්‍රමය යටතේ ඇඩ්වාන්ස් පේමන්ට් එකක් යටතේ සාජාවලින් මොකද කියන්නේ යාන් කියන්නේ රෙදි ගේන්න ඇරියා LC එකක් US dollars 49,700 යාට පුළුවන් ද අරින්න මේ පෙරගෙවුමක් කරන්න පුළුවන්ද බෑ. 49,000 පුළුවන්. පුළුවන් ඇයි උපරිම කියන 50,000 50,000. මේ එක ට්‍රාන්සැක්ෂන් එකට තමයි 49,700 කියන එක ට්‍රාන්සැක්ෂන් එක ඊගොල්ලෝ තමයි එකක් එදාම එයා තව ඉන්වොයිස් එකක් ගෙනාවා හොංකොං වලින් ගෙනල්ලා ඇරියා සල්ලි ලිමිට් කරන්න 49,500 මේ එකම දවසේ මේක කරන්න පුළුවන්ද මේක කරන්න පුළුවන්ද කියන්න පුතේ බැහැ. බෑනේ. බෑ නේද ආගෙන් දෙව මගෙන් දෙවේ මට හරිය ආසය තුන පන්තියේ ළඟ ඉන්න එකකින් අහනවා වගේ එහෙම තමයි අහන්න ඕනේ බෑනේ හරි දැන් එතකොට පුළුවන් කියන කට්ටිය ඉන්නවද ඒක ඉන්වෙස්ට් දෙකක් පුළුවන් සර්. ඉන්වෙස්ට් දෙකක් ඉන්න පුළුවන්. ඉන්වොයිස් දෙකක් ඉන්න පුළුවන් very good අන්න උත්තරේ දැන් අර දුවට තේරෙනව නේද ඉන්වොයිස් දෙකක් ඉඳ මේක කරන්න පුළුවන් මේ සල්ලි ටික රටෙන් එළියට යවන්න ඒක ප්‍රශ්නයක් නෑ අපි කළා දැන් ඊට දවස් 3කට විතර පස්සේ මේ මිනිස්යාම ආපහු ඇවිල්ලා ඉන්වොයිස් දෙකක් දුන්නා ආපහු ඇවිල්ලා ප්‍රොෆෝම ඉන්වොයිස් දෙකක් දුන්නා දීලා ඒ පාර කියනවා සාන්ජමලට ඒ පළවෙනි එක ඒ දෙවෙනි එක සාන්ජමලට US dollars 49,500 ඊගාට හොංකොං වලට US dollars 49,800 මේ දවස් දෙකක විතර පස්සේ මේක ගිහිල්ලා දවස් දෙකකට පස්සේ එයා කියනවා දැන් මේ වගේ ආවම ඔයගලන්ට ආගිය කරන්න පුළුවන් බැංකුව ආගිය කරනවා මේක එක ඉන්වොයිස් එකට තමයි 50,000 ලිමිට් එක මේක හරි මේක තියෙන්නේ ප්‍රශ්නයක් නැහැ හැබැයි අපි මීට වඩා විවෘත මනසකින් පරීක්ෂාකාරීව මේ ට්‍රාන්සැක්ෂන් එක දිහා බලන්න ඕන මගේ අර ගෝලයා ඒක කළා ට්‍රාන්සැක්ෂන් එක බැලුවාම අපිට තේරුණා එයා තමයි හොයාගත්තේ first time බැංක් එකට ජොයින් වෙලා පළවෙනි වතාවට ස්කූල් ලීවර්ස්ලා මම ගාව මේ අලුත් බැංකුවක මම ට්‍රේන් කරලා මේ ගත්තේ දැන් අවුරුද්දක් විතර මම ගාව ට්‍රේන් කරනවා එච්චරයි මේවා ක්ලාස් කරනවා මම කොහොම ළමයිට උගන්වලා හොඳට ට්‍රේන් කරලා ගත්තා ඒ ට්‍රේනින් එකේ ප්‍රතිඵල තමයි මෙයා දෙවෙනි එකටත් මට මම ගාවට එල්ලුවා සර් මේක ආවා කලින් එක නම් කළා මේක ආව මට මේක කරන්න මම කිව්වා මම දන්නේ නැහැ පළවෙනි එක කරයි කියලා මම ප්‍රශ්නයක් නැහැ නේද ඒකට සර් මේ දෙකේම ඉන්වොයිසස් එක වගේ නේ කියලා කිව්වා එක වගේ කියන්නේ මුදල් මේ amount එක නෙමෙයි සමාන එක වගේ තියෙන්නේ වෙන එකක් තියෙනවා මේ A4 paper එකේ font එක වගේ මේ companies දෙකේම perform invoice එකවල තියෙන්නේ A4 papers වල font එකත් එකයි ඉතින් සාජවල ඉන්න විකුණුම් කරුයි හොංකොං වල ඉන්න අනිත් විකුණුම් කරුයි දෙන්නම කොහොමද මේ එකම ෆොන්ට් එක භාවිතා කරන්නේ එකම අකුරු එයාගේ සැකේ සම්පූර්ණයෙන්ම සාධාරණයි අසමන්ත කරන්න එපා කියලා මම මිනිහට එන්නේ කොයිද මේ කස්ටමර්ට කස්ටමර් කෝ එන්න බෑ
පුළුවන් නම් කරන්න ඒක. කරේ නැත්නම් මම account එක වහන එක. මම කොහොම වහගන්නේ? වහගන්න කියලා. පස්සේ මේ වගේ දවසක මම ක්ලාස් එකට ඇවිල්ලා මේ ක්ලාස් එකේ නෙමෙයි ඩිප්ලෝමා ඉන් ට්‍රේඩ් හයර් ඩිප්ලෝමා ඉන් ට්‍රේඩ් එකේ මම කතා කරලා ළමයිගෙන් ඇහුවා මේව දෙයක් වෙලා තියෙනවා මොකද්ද ඔයගලන්ගේ අයිඩියා එක දැන් ඔයගලන්ගේ ඇහුවා කියලා. ළමයි තැන් වල කුටු කුටු ගන්නවා. ඔයගොල්ලෝ දැන් ඔයගොල්ලෝ පන්තියට ඇවිල්ලා වාඩි වෙන්නේ කොහොමද මේ බැංක් එකේ යාළුවෝ සෙට් එකනේ. දැන් අතර ඒ සෙට් එක නැගිට වාඩි වෙන්නේ. ඉතින් තැන් වල කුටු කුටු ගන්නවා. අතේ මම ඒව මොකද කියලා ඒවා මම කිව්වා නෑ සර්. සර් මේ කස්ටමර්ගේ නම මේකද කියලා කෙලින්ම නම කිව්වා. හරියටම හරි. මම කොහොමද දන්නේ? සර් අපිටත් ආව නෝක. ඒ පාර අනිත් බැංකුව කියන අපිත් කළානේ. අපි 6ක් කළානේ. අපි දැන් 8ක් කරලා තියෙනවානේ. අපි දැන් 4ක් කරලා තියෙනවානේ. මම එකක් කරලා තමයි නවත්තගත්තේ. පස්සේ තේරුණා මෙයාගේ මනි ලොන්ඩරින් සිස්ටම් එක යන්නේ. අන්න ඒකින්ද තමයි මේවට මේ නීතිය කියන එක එකක් රීතිය කියන එක එකක්. නමුත් ප්‍රායෝගිකව බලන්න ඕන මොනවද මේ වෙන්නේ කියන එක. හරි? පැහැදිලි නේද? මේක ඕන එකකට ආගිය කරන්න පුළුවන් මේක ට්‍රාන්සැක්ෂන් දෙකක් කියලා. නමුත් ඒ වුණාට අපි මීට වඩා විවෘත මනසකින් පුළුල් මනසකින් බලන්න ඕන. පැහැදිලිනේ? දැන් ඔය දෙකම මම දැන් කළා. පෙර ගෙවුම් සහ විවෘත ගෙවුම්. මේ දෙකේම සම්බන්ධ මොන හරි ප්‍රශ්නයක් තියෙනවද? දැන් නැත්නම් අපි පස්සේ යමු ඊගාවෙකට. මේ කිව්වනේ මනි ලොන්ඩරින් සීන් එක ඒතකොට නීතිමය ක්‍රියාමාර්ග ගන්න බැයිද දැන්කෝ පුළුවන් පොතේ මෙතෙන්දී මම අද කියන්න මම දැන් බැංකුවල නැහැ ඒකෙන්ද කියන්න මේක දැනුත් මම කියන්න ටිකක් බයයි දැක්ක නේද ඊයේ පෙරේද කොහොමද ඇවිල්ලා දළබඩ ගාලා මැෂින් ගන් වලින් තියලා යන්නේ නිවුස් දැක්කනේ ඔව් සර් මේ පන්ති උගන්නලා මම උකත් කණ්ඩ වේද දන්නේ අන්න ඒ જાතිය මිනිස්සු තමයි අපේ ඉන්නේ ඒකෙන්ද නමුත් අහපු ප්‍රශ්න මම උත්තරේ දෙන්නම් ඒක දැනගන්න ඕන බැංක කෙනෙක් හැටියට ඒ වගේ රටක අපි ජීවත් වෙන්නේ එක බැංකයක්වත් කළා දුන්නේ නැහැ මම කරපැඩේ සෙන්ට්‍රල් බැංක් එකේ තියෙන සස්පිෂියස් ට්‍රාන්සැක්ෂන්ස් රිපෝටින් සිස්ටම් එකක් තියෙනවා සැක කටයුතු ගණදුණු අපිට රිපෝට් කරන්න පුළුවන් සෙන්ට්‍රල් බැංක් අපි කරන්න ඕන ඒක අපි යුතුයකම ඒක ජාතික වගකීම මේ රටේ සල්ලි ටික තමයි එළියට යන්නේ මේ බ්ලැක් මනි කියලා මේවා සමීකරණ සල්ලි යනවා පොර සල්ලි හරි ඒවා මේ ක්‍රම දාගෙන බඩු වෙන්නේ නැහැ මේවට ඉතින් අපේ සල්ලි මනි ලොන්ඩරින් පාර්ට් එක කියන්නේ මම සස්පිෂියස් ට්‍රාන්සැක්ෂන් එකට රිපෝට් කළාම ඒගොල්ලෝ ටැග් ගාලා CID එකට කියලා මේ මෑනෝ ඇරෙස්ට් කළා ඊට පස්සේ ඒක ක්‍රිමිනල් ඔෆෙන්ස් එකක් ඒක ඒගොල්ලෝ බලාගන්නේ අපෙන් ප්‍රශ්නයක් නැහැ මම සම්පූර්ණව වැඩේ කරලා දීලා නිකන් හිටියා නමුත් අපි කරන්න ඕන දැන් ප්‍රශ්න උත්තරේ දුන්නද ඔව් සර් thank you හරි පැහැදිලි නේද අපිට වඩා ගොඩක් කියන්න යන්න සෙන්ට්‍රල් බැංක් එකේ සස්පිෂියස් ට්‍රාන්සැක්ෂන් වලට රිපෝට් කරන්න පුළුවන් ඒක ටික මම වැඩි කියන්නේ නැහැ මොකද හරි ගිය පාර ක්ලාස් එකේ නම් මම ඕක ඔක්කොම කිව්වා කරපු විදිය දැන් මේ එනේන විදියට අපිත් දැන් පරිස්සමෙන් කතා කරන්න වෙනවා රයිට් කියන්න බෑනේ ඒ පුද්ගලයාගේ නංගි හරි මල්ලි හරි දැන් මගේ මේ ක්ලාසස් වල ඉන්නවද කියලා දැන් දන්නෙත් නැහැ රයිට් ඕකේ ඊගාට සලේකන රැස් කිරීම සලේකන රැස් කිරීම ගැන තුන්වෙනි එක දැන් අතෙන්දී අර ක්‍රම දෙකම අන්තවාදී නෙමෙයි කියන්නේ අන්තයන් දෙකක් එකකෙදී ගැනුම්කරුට උපරිම රිස්ක් එකක් තියෙනවා දෙවෙනි එකේදී
විකුණුම් කරට උපරිම රිස්ක් එකක් තියෙනවා. ඉතින් මේ දෙක කොහොමද අපි බැලන්ස් කරගන්නේ? අනිත් එක තව එකක් තමයි මේ දෙකේදීම විවෘත කිරීමයි පරිගෙවුම් වලයි බාණ්ඩ එවනවා බැංකු කරා නෙමෙයි ඩොකියුමන්ට්ස් උත් එවන්නේ බැංකු හරහා නෙමෙයි කෙලින්ම person to person ඩොකියුමන්ට්ස්. ඒකත් බැංකුව කරා නෙමෙයි වෙන්නේ ඒකත් ප්‍රශ්නයක් නෑ. රයිට්. නමුත් සලේකම් රැස් කිරීමකදී කරන්නේ අපිට අතෙන්දී කන්ට්‍රෝල් එකක් නෑ. කිසිම කන්ට්‍රෝල් එකක් නෑ. මොකද සලේකම් රැස් කිරීමකදී කරන්නේ අපි මේ අර දෙක වගේ නෙමෙයි බාණ්ඩ නවගත කරලා ඒ අවශ්‍ය ලේඛන අපනයනකරුගේ බැංකුව හරහා ආනයනකරුගේ බැංකුවට එවලා ආනයනකරුගේ බැංකුව මගින් ලබා දෙනවා ආනයනකරුට එන්න ලේඛන බඩු ටික කියලා ක්ලියර් කරගන්න කියලා. ඊට පස්සේ අපිට කියලා තියෙන විදිහට ආනයනකරුගේ බැංකුව සල්ලි ටික එකතු කරගෙන ඒක අපනයනකරුගේ බැංකුවට යවනවා. අන්නේ අපනයනකරුට සල්ලි දෙන්නේ කියලා. ඉතින් ට්‍රාන්සැක්ෂන් එක වෙන්නේ බැංකුවක් කරහා. අන්න ඒකින්ද තමයි මේ ඩොකියුමන්ටරි කලෙක්ෂන් ඉතාමත්ම වැදගත් රෝල් එකක් ප්ලේ කරන්නේ. එතකොට අපි ගත්තාම පෙරගෙවුම් ක්‍රමයේ සහ විවෘත කිරීම ක්‍රමයේ අඩුපාඩු මග හරවා ගැනීමට බැංකුවක් මගින් ලේඛන හුමාරු සහ ගෙවීම් කරනවා. අනේකට තමයි අපි කියන්නේ සලේකන රැස් කිරීමක් කියලා. මෙහිදී බැංකුව කටයුතු කරන්නේ නියෝජිතයෙක් වශයෙන් පමණයි. එයා කිසිම වගකීමක් ගන්නෙ නැහැ. ඒක තමත්ම වැදගත්. එයා කියන්නේ මොනම අවස්ථාවකදීවත් ගැනුම්කරුගේ සල්ලි එකතු කරලා මම විකුණුම්කරුට යවනවා කියලා කියන්නේ. එයා ඉන්න නියෝජිතයෙක් පමණයි. right? ඒ වගේම බැංකුව කිසිම වගකීමක් ගන්නෙත් නැහැ. බැංකුව එක පෝස්ට් ඔෆිස් එකක් වගේ. දැන් පෝස්ට් ඔෆිස් එකකට ලියුමක් ආවම ඔයගලගේ ඇඩ්‍රස් එක ගහලා ලියුම එනවා. ඇඩ්‍රස් එක ගහලා ලියුම ආවම පෝස්ට් ඔෆිස් එකේ මොකද්ද බලන්නේ? පෝස්ට් ඔෆිස් එකෙන් අපිට ලියුම බාර දෙන්න ඉස්සෙල්ලා මොනවද බලන්නේ? ලියුම කඩලා ලව් ලෙටර් එක ගන්න එක කියවලා බලලාද තපල් මහත්තයා මට එවන්නේ? එහෙම නැත්තම් කොහොමද? මොකද්ද බලන්නේ? ඇඩ්‍රස් එක. ඇඩ්‍රස් එක බලනවා. තව එකක් බලනවා මොකද? සාමාන්‍ය බර බලලා ඒ මුද්දර දැන් ලියුම තපල් අඳුරට අහම දානකොට නෙමෙයි බෙදා හැරීම සඳහා අපි කොළඹින් දැම්මා මාතර ඔයගලන් ගෙදර මාතර තපල් අඳුරට අහම බර බලනවද ලියුමේ? නෑ. මොකද්ද බලන්නේ? ඕ සරලම චූටි මෝඩ ප්‍රශ්නයක් මම. පෝස්ටල් කෝඩ්. පෝස්ටල්. යවන්නගේ ලබන්නගේ ඇඩ්‍රස් එක. එයාගේ නම නෑ යවන්නගේ ඇඩ්‍රස් එක ඕනේ නෑනේ. ඒ රෙජිස්ටර්ඩ් මේල් එකේ නේ. නෝමල් මේල් එක. නම හරිද? නම හරිද කියලා ගහනවා. අර ඒ දවස්වල නම් මට මතකයි අපි පොඩි කාලේ ගහනවා යන්න සොයා මෙන්න මෙයා කියලා ගහනවා. නේද? දැන් එහෙම නෑනේ. දැන් ඒ ඔක්කොම SMS වලින් දැන් යන්නේ. දැන් වැඩි හරියක්. දැන් මොකද්ද අපි බලන්නේ මොකද්ද? සල්ලි ගෙවලද කියලා බලනවා නේද මේකේ බරපැන. ඒ කියන්නේ මුද්‍රයක් ගහලාද කියලා බලනවා නේද? පෝස්ට් ඔෆිස් එකෙන් චෙක් කරන්නේ අදාළ බරට මුද්‍රයක් ගහලා දෙනවා කියලා. ඒ කියන්නේ රජයේ ගාස්තුව ගෙවලා තියනවාද කියලා. ඒක බලනවානේ. ඒක නැත්තම් අපිට ඩබල් ගෙවන්නත් වෙනවා. නැත්තම් ලියුම අපිට දෙන්නේ නැහැ. එච්චරයි බලන්නේ. ඒ වගේම පෝස්ට් ඔෆිස් එක කිසිම වගකීමක් ගන්නෙ නැහැ. එයා වැඩ කරන්නේ නියෝජිතයෙක් වශයෙන්. ඒ වගේම තමයි සලේකම් රැස් කිරීමකදී බැංකු ටික කරන්නේ. right? ඊගාවට මේ
මෙතෙන්දී අපි ගත්තාම දැන් උගන්න පිටපස්සේ පේන හින්දා මම ඒක පොඩ්ඩක් ඒක ලියන්නම්. ඒතර උගන්නත් ඒක පැහැදිලි වෙනවා. අපි මෙතෙන්දී එනවා ගැලුම් කරු සෙල යදින් අතර තියෙනවා සේල්ස් කොන්ට්‍රැක්ට් එකක් විකුණුම් ගිවිසුමක් පළවෙනි එක. ඒ විකුණුම් ගිවිසුම ප්‍රකාරව මේ සෙල කරන්නේ මේ භාණ්ඩ ගැලුම් කරුට එවනවා. දෙවෙනි එක මේ භාණ්ඩ goods ගැලුම් කරුට එවනවා. එවනවා ඊට අදාළ ලේඛන තියෙනනේ මම එදා ගිය පාර කතා කළා ලේඛන ගැන මේ ජාත්‍යන්තර වෙළඳාමේදී අපිට ගන්න ලේඛන මූල්‍ය ලේඛනය ඒගොල්ලන්ට ප්‍රවාහන ලේඛනය රක්ෂණ ලේඛනය තව certificate of origin packing list ඒ වගේ විවිධ ලේඛන invoice එක ඒ සියලුම ලේඛන document බාර දෙනවා මේ තුන්වෙනි එක සෙලර්ගේ බැංක් එකට. සෙලර්ගේ බැංක් එකට කියන නමක් තියෙනවා අපි කියන එකට කියන රෙමිටින් බැංක් එක. රෙමිටින් බැංක් එක. රෙමිටින් බැංක් කියන්නේ ප්‍රේෂණ බැංකුව. ප්‍රේෂණ බැංකුව. මේ ප්‍රේෂණ බැංකුවට වාර්තා. දුන්නාම මේගොල්ලෝ මේ කිසිම වගකීමක් ගන්න නැහැ. ඒගොල්ලෝ බලන්නේ මේ බාර දීපු ඒවා ඒ බාර දුන්න ප්‍රමාණයෙන් තියෙනවද කියලා බලුවා. අලලා ඒ ડોකියුමන්ට්ස් ටික යවනවා. ගැලුම් කරු කරටේ මේ ළඟ නියෝජිත බැංකුවට. මේ ડોකියුමන්ට්. මෙන්න මේ බැංකුවට අපි කියනවා කලෙක්ටිව් බැංක් කියලා. රැස් කරන බැංකුව. ඒ කියන්නේ ආනයන කාර්යවල රටේ තියෙන රැස් කරන බැංකුව අපනයන කාර්යවල රටේ තියෙන ප්‍රේෂණ බැංකුව. මේ රැස් කරන බැංකුවට ගියාම රැස් කරන බැංකුව කියනවා මේකට සල්ලි ගෙවලා ගන්න එහෙම නැත්නම් ඔයා මේ ප්‍රතිග්‍රහණය කරන්න මේ බිලපත ඊට පස්සේ ආර අසෙක් ගන්න කියලා. ඒ වගේ මේ දීලා තියෙන උපදේශ අනුව මෙයා කරගන්න. release documents. ඊගාට මේක payment එක. බය payment එක කරනවා පස්සේ එක collective bank එක. ඒ collective bank එක කරනවානේ මේ payment එක. අය මේ ගන්න තියෙනවා. ඒගොල්ලෝ කරන වැඩේ ඒගොල්ලෝ බලලා ඒගොල්ලන්ගේ charges අඩු කරගෙන SDI charges මේක ඒක. right දැන් මෙන්න මේක තමයි සලකන රැස් කිරීමේදී සිද්ධ වෙන්නේ. සර් මේ පේමන්ට් කරාට පස්සේ පේමන්ට් කරාට පස්සේ නේද මේ ඩොකියුමන්ට්ස් යවන්නේ බයට. payments කරාට පස්සේ තමයි documents දෙන්නේ. very good. ඔව්. ඔව්. හරි සර්. හරි එහෙනම් හරි පුතේ. එහෙනම් මේ අතර මේක 5 මේක 6 වෙන්න ඕනේ. හරි. මේක 6 මේක 7. මේක 8. දැන් හරිද? හරි සර්. හරි. මම හරි සන්තෝෂයි අද පන්තියට ඔන්න ඔය වගේ ප්‍රශ්න අහන්න. හොඳට ඔළුවට ගන්න, හොඳට ප්‍රශ්න අහන්න. මම මේ කියන එක හොඳට අහගෙන ඉන්න. අවධානයෙන් මොකද මේ උච්චර උනත් අපි එක්කනට එකන දකින්න නැති වෙන මේ යන්නේ. දැක්කනම් ඔය බොහොම ලේසි අපිට sannivedana. දැන් ඔයගන්ට තේරුණාද නැද්ද කියන එක මම දන්නේ නැහැ. ඊයේ හවසත් මම පැය 3ක විතර Zoom meeting එකක් තුන මේ දවස්වල ෆෝන් Zoom එකේ meetings තියෙන මේ වගේමයි. ටිකක් වෙලා යනකොට මට meeting එක boring. එහෙමම ගිහලා මම රැට කෑමත් කාලා ඇවිල්ලා ආපහු
වෙඩින්නට ඒ වගේ කටයුතු කරන්න එපා. මට විභාගයක් නැහැනේ. දැන් මෙතන ඔයගොල්ලන්ට විභාගයක් තියෙනවා. රයිට්? හැබැයි මෙන්න ප්‍රශ්නේ ඇහිලා ඉතාමත් වැදගත්. අනිත් පැත්ත ඒ දුව ආදර්ශයට ගන්න. ඔයා මොන බැංකුවේද පුතේ? මම බැංක් එක නෙමෙයි සර් මේ ඉගෙන ගන්න ආසාවට. තාම ඉගෙන ගන්නවා. කැම්පස් එකේද? ඕපන් යුනිවර්සිටි. ඕපන් යුනිවර්සිටි එකේ. හරි බොහොම හොඳයි. රයිට්. මෙහිදී ආනයන කරුටේදී අවදානම සලේකන ණයවර වලට වඩා වැඩි. තාම සලේකන ණයවර අපි කරපු නැති හින්දා අපි මේක අපි දන්නේ. වැඩි මම කතා කරන්නේ මේ ආනයන කරුට බයට දින අවදානම ඊට වඩා පොඩ්ඩක් වැඩි. ඊගාවට අපනයන කරු වඩාත් අවදානමට ලක්වන්නේ බැංකුව විසින් ගෙවීම සඳහා කිසිදු පොරොන්දුවක් නොදෙන නිසාය. අන්න වැදගත්. දැන් මෙතෙන්දී අපනයන කරු අවදානමට ලක් වෙනවා. මොකද හේතුව බැංකුවක් මාර්ගයෙන් ડોකියුමන්ට්ස් ගියාට මේ බැංකුව කිසිම පොරොන්දුවක් දෙන්නේ නැහැ. මේ සෙමිටින් බැංක් එකවත් ඉලෙක්ට්‍රික් බැංක් එකවත් අපනයන කරුට පොරොන්දුවක් දෙන්නේ නැහැ පේමන්ට් එක ලැබෙයි කියලා. හරි. නමුත් රැස් කරන බැංකුව හරහා භාණ්ඩවල අයිතිය පාලනය කිරීමට අපනයන කරුට හැකියි. හැබැයි එහෙම වුණත් දැන් ඔතනම බලන්න මේ රැස් කරන බැංකුව හරහා යාට පුළුවන් මේ ડોකියුමන්ට්ස් ටික එවනකොට අපි මෙයාට කියනවා මේක දෙන්න එපා සල්ලි ගන්නකම්. අන්න එහෙනම් අපිට භාණ්ඩවල අයිතිය පාලනය කරන්න මෙයාට පුළුවන් වෙනවා. පැහැදිලි නේද? සල්ලි ගන්නකම් දෙන්න එපා කියලා. ඊගොට මෙතෙන්දී තව වැදගත් දෙයක් ගැන මට කතා කරන්න ඕන. විනිමය බිල්පතක් කියලා. විනිමය බිල්පතක් කියලා. මේ විනිමය බිල්පතක් කියලා කියන්නේ දැන් මොකද මේකට කියන්නේ සලේකන රැස් කිරීමකදී සමහර වෙලාවට අපි කියනවා ප්‍රතිග්‍රහණය මත ડોකියුමන්ට්ස් දෙන්නේ කියලා. ප්‍රතිග්‍රහණය මත. ප්‍රතිග්‍රහණය කියන්නේ මොකද්ද මේ ප්‍රතිග්‍රහණය කියලා කියන්නේ? මේ ඇක්සෙප්ට් කරන්න කියලා කියන්නේ විනිමය බිල්පත. ඒ කියන්නේ මූල්‍ය ලේඛනය. ඒතර මම අර ලේඛන ගැන කතා කරද්දී මම කිව්වා මූල්‍ය ලේඛනය. මූල්‍ය ලේඛනය තමයි විනිමය බිල්පත. එහෙම නැත්නම් ඩ්‍රාෆ්ට් එක. ඒ ඩ්‍රාෆ්ට් එක ගැන තමයි අපි අවධානය යොමු කරන්න ඕනේ. අපිට නඩු දාන්න ඕන නම් bill of lading එකවත් packing list එකවත් තරම් නඩු දාන්න බෑ. නඩු දාන්න ඕනේ මූල්‍ය ලේඛනයක් මත. ඉතින් ඒකෙන්දී මේ විනිමය බිල්පත කියන දේ ඉන්ස්ට්‍රුමන්ට් එක ඉතාමත් වැදගත්. ඒක තමයි අපේ මූල්‍ය ලියවිල්ල. රයිට්? මේ ලංකාවේ විනිමය බිල්පත් ආරක්ෂා පනතක් තියෙනවා. ඒක ඇවිල්ලා 1782 UK එංගලන්තයේ විනිමය බිල් ආරක්ෂා පනත අනුව ලංකාවට පොඩි චේන්ජස් එකක් කරලා හඳුන්වලා දුන්න පනත 1882 UK. ඒ කාලේ අපේ ලංකාව පාලනය කළේ සුද්දෝනේ. ඉතින් ඒකින්ද UK ඇක්ට් එක හිමම ගෙඩි පිටින් ගෙනල්ලා මෙහෙට දැම්මා. නමුත් පහු කාලීනව 1920 1929 ආයෙත් 1955 1969 70 වගේ කාලේ ඔන්න ඔය කාලෙදී මේවා යම් වෙනස් වීම වලට භාජනය වුණා. භාජනයලා දැන් අපේ විනිමය බිල්පත් ආරක්ෂා පනතක් තියෙනවා. නමුත් තාම බේස් වෙන්නේ 1782 UK විනිමය බිල්පත් ආරක්ෂා පනත. හරි. දැන් ඒකට අනුව විනිමය බිල්පතක් කියලා කියන්නේ නිශ්චිත පුද්ගලයකට හෝ ඔහුගේ ඇණවුමට හෝ දායකට ඉල්ලුම විට හෝ නියමිත නියම කරන ලද හැකි අවාගත දිනයකදී නියත මුදල් ප්‍රමාණය මුදල් ප්‍රමාණය ෆික්ස් ගෙවන ලැබිය යුතුයි නියම කරමින්
එතකොට දෙන තැනත්තා විසින් අත්සන් කරනු ලැබ දෙන තැනත්තා විසින් අත්සන් කරනු ලැබ එක් අයෙකු විසින් තවත් අයෙකුට ආමන්ත්‍රණය කළ කොන්දේසි රහිත ලිඛිත නියෝගය. කොන්දේසි රහිත ලිඛිත නියෝගය. හරි? අනේක තමයි විනිමය බිල්පතක් කියලා අපි කියන්නේ. දැන් මෙතන විනිමය බිල්පත ඊගාව ස්ලයිඩ් එකේදී බලන්න පුළුවන්. මේක සයිට් විනිමය බිල්පතක්. දුටුවන විනිමය බිල්පතක්. right? දැන් බලන්න කවුද මේක නිකුත් කරලා තියෙන්නේ? United Export Private Limited කියන්නේ importer ද exporter? එක්ස්පෝර්ටර්. exporter. එතකොට එයා තමයි මේ විනිමය බිල්පත හදන්නේ. එයා තමයි හදන්නේ. එයා කාටද ආමන්ත්‍රණය කරන්නේ? මේක කාටද ආමන්ත්‍රණය කරන්නේ? කාගෙන්ද මේ සල්ලි ඉල්ලලා තියෙන්නේ? ABC Bank. ABC Bank එක. very good. ABC Bank එක තමයි සල්ලි ඉල්ලලා තියෙන්නේ. එතකොට කවුද අනකරු? අඬ බෙර කරු නෙමෙයි අනකරු. අනකරු කවුද? ABC Bank වද United Export. අනකරු United Exports. United Export Limited. ඒක තමයි අනකරු. එයා තමයි අස්සන් කළා බාර දෙන්නේ. කවුද අනලදු? ABC Bank. BC. ABC Bank එක තමයි අනලදු. දැන් පැහැදිලි නේද? right? okay. අනික නිශ්චිත මුදල් ප්‍රමාණය. නිශ්චිත මුදල් ප්‍රමාණය. පිටර නිශ්චිත මුදල් ප්‍රමාණය. 10,000. ඩොලර්ස් 10,000. කවද ගෙවන්න කියන්නේ? දුටු වහාම නෑ 30th ජූන් කියන්නේ පුතේ ඉෂුව කරපු ඩේට් එක. 30th ජූන් 2017 කියන්නේ ඉෂුව කරපු ඩේට් එක. ගෙවන්න ඕනේ at site. අර ඒ යටින් තියෙන at site. ඔයා දැක්ක ගමන් මේක ගෙවන්න. right? at site. ඔබගේ S දෙකට මේක හසු වෙච්ච දවසේ ගෙවන්න. right? ඊගොඩ බලමු අපි nuisance bill of exchange එක. ඒ කියන්නේ ඉදිරි දිනයකදී ගෙවන්න. ඉදිරි දිනයකදී ගෙවන්න ඕන. අර වගේම තමයි මේක ඉෂුව කරලා තියෙන 30th ජූන් හරිද? එතෙන්දි කියලා තියෙනවා drawn under ABC Bank Limited document credit, right? Number blah blah blah. Exchange amount එක 10,000. 30th June වල තමයි ඉෂුව කරලා තියෙන්නේ. one pay කරන්න ඕන කවද්ද? fixed date එකක් තියෙනවා. 28th of October. On 28th October. Right? අපි මේ ඉන්නේ ජූනි වල. ගෙවන්න කියන්නේ ඔක්තෝබර් වල. ඒකත් දියොදන 28. 28 දියොදන. ඒකින්ද අපි මේකත් අපි භාවිතා කරනවා. මේ භාවිතීය ණය. දැන් භාවිතීය ණයවල භාවිතීය විනිමය බිල්පතකට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි මේක මෙයා අස්සම් කරලා දෙන්න ඕන අපිට. මෙයාගේ අපි අස්සම් කරලා ගන්න ඕන. ඊට පස්සේ අපි දෙනවා ડોකියුමන්ට්ස් ටික. මොකද එයාට කල් දීලා තියෙනවා. ඔක්තෝබර් 28 ඉඳලා ගෙවන්නේ කියලා තියෙනවා. එහෙනම් එයා අපි යට කරනවා ඔක්තෝබර් 28 ගෙවන්නේ. ගෙවෙ නැත්තම් අපි ගිහලා බෙල්ලෙන් අල්ලගෙන එනවා. හරි? ඊගොඩ බලමු අපි දැන් අපි රැස් කිරීම වලට යනවා. දැන් හැම කෙනෙක් ගාවම තියනව නේද URC 522 ආටිකල්ස් ටික. ඒකත් පැත්තකින් රිෆර් කරන්න තියාගෙන ඉන්න. විවිධ රැස් කිරීමක් කියලා කියන්නේ වාණිජ්‍ය ලියවිලි නොමැතිව මුංගල ලියවිලි විතරක් තියෙන එකට අපි කියනවා විවිධ රැස් කිරීම. හරි? වාණිජ්‍ය ලියවිලි නොමැතිව
මූල ලියවිලි විතරක් රැස් කිරීමක් කියනවා. විතරු රැස් කිරීම කියනවා. ඒක සඳහන් වෙනවා URC file to article 2C එකේ. article 2C. right? චුට්ටක් බලන්න දැන් අර article 2C එක කියවලා උගන්ට මේක අප්ලෝඩ් කරලා තියෙනවනේ. article 2C එක කියවලා බලන්න. පවිත්‍ර රැස් කිරීමක් යනු වාණිජ්‍ය ලියවිලි නොමැතිව මූල ලියවිලි රැස් කිරීම වේ. හරි නේද? මේ කියලා තියෙන දේ. ඊගොට බලමු සලේඛන රැස් කිරීම. සලේඛන රැස් කිරීමක් කියලා කියන්නේ වාණිජ්‍ය ලියවිලිත් එක්කම එන්න ඕන මූල්‍ය ලියවිලි. වාණිජ්‍ය ලියවිලිත් එක්කම එන්න ඕන මූල්‍ය ලියවිලි. හරි. ඒක තමයි වැදගත්. දැන් වාණිජ්‍ය ලියවිලි කියන්නේ මොකද්ද? ඉස්ලාම කියන්නේ මූල්‍ය ලියවිලි කියන්නේ මොකද්ද? උදාහරණයක් විනිමය බිල්පත්. very good විනිමය බිල්පත. එතන වාණිජ්‍ය ලියවිලි මොනවද? නවභාර පත්‍ර. නවභාර පත්‍රය very good. තව මොකද්ද? ප්‍රබවස්ථාන සහතික. very good. තව එකක් රක්ෂණලිය කියවිලි. අපද රක්ෂණලිය කියවිලි. රක්ෂණලිය කියවිලි බොහොම හොඳයි. පරීක්ෂණ සහතික. ඒකත් හරි. තව අවශ්‍යම දේ ලොකුම අවශ්‍යම දේ කිව්වේ නැහැ. වාණිජ්‍ය ඉන්වොයිසිය. වාණිජ්‍ය ඉන්වොයිසිය very good. මම ළමයිට සෙට්ලා ඉන්න මට. ආසනිය මෙම් ගන්නන්න කැමති මම. මේ ඔගොල්ලෝ හොදයි කියන්නේ මේක මේ හැමදාම 2012 ඉඳන් මම පන්තියේ ළමයින ගොඩක් වෙලාවට මගෙන් බැලුම් අහන්නේ ඒගොල්ලෝ එන්නේ මේ මට හිතා ගන්න බෑ බෑන්කර්ස්ලා හැටියට අඳගොළු වීරි මඩ වෙන් ආපු කට්ටියක් වගේ තමයි ඉන්නේ. මගේ දිහාම බලන් ඉන්න කණ්ඩ වගේ. මම මෙච්චර කැතද කියලා මටත් හිතෙනවා. ඉතින් ඒ වගේ තමයි ඔයගොල්ලෝ හොඳයි. ඒත් මම හිතන එක හේතුව මම පේන්න තියෙන්නේ. නේද? රයිට්. අන්න වගේ උත්තර දෙන්න. වාණිජ්‍ය ලියවිලි සහ මූල ලියවිලි නැත්නම් වෙන්නත් පුළුවන්. වාණිජ්‍ය ලියවිලි විතරක්වත් තියෙනවා නම් ඒක අපි කියනවා සලේඛන රැස් කිරීමක් කියලා. සලේඛන. දැන් බලන්න වචනේ කඩලා ගන්න. ලේඛන සහිත සලේඛන. ස කියන්නේ සහිත. එතකොට අදාළ ලේඛන අතරින් බාහිර නිදහස් කර ගැනීමට අදාළ ප්‍රවාහන ලියවිලි නවභාර පත්‍රයට නම් වෙන්න ඕන. බිල්පත් කියවීම DP හෝ DA මත වේ. මොකද්ද මේ DP හෝ DA මත වේ කියන්නේ? මොකද්ද මේ DP හෝ DA මත වේ කියන්නේ? Document against payment and document against acceptance. Acceptance. Documents against acceptance. ඒ කියන්නේ අපි සිංහලෙන් කියනවා නම් මේ documents against payment කියන්නේ ලියවිලි වලට sorry ගෙවීමට එරෙහිව ලියවිලි. ගෙවීමට එරෙහිව ලියවිලි. හරි. ඒක අපි URC 522 එකේ ඒක තියෙනවා. අපි කියන ගෙවීමට එරෙහි ලියවිලි. ඒක ලියලා තියෙන්නේ A/B කියලා. ඊගාට ප්‍රතිග්‍රහණයට එරෙහිව ලියවිලි. බිල්පත ප්‍රතිග්‍රහණය කළාම අපි ඉස්සරහට නියමිත දිනයකට ගෙවනවා කියලා අර කලින් එක තිබ්බනේ ඔක්තෝබර් 28 ගෙවනවා කියලා අපි බිල්පත ප්‍රතිග්‍රහණය කළාම අපි ඒකට කියනවා ප්‍රතිග්‍රහණය මත අපි ලියවිලි දෙනවා. JD කියන්නේ DP. Documents against acceptance කියන්නේ DA. right. ඉතින් මේක මේ ජේලි ප්‍රලි අන්තිමේදී බෙලිත් වේ. ඉතින් ඒකින්ද මේ ටිකක් අප්සෙට් වගේ නිකන් මේ සිංහල වචන
ඒකෙන්ද තමයි අපි ගොඩක් වෙලාවට ඉංග්‍රීසි වචන ගන්න documents against payment or documents against acceptance කියලා. DP DA කියලා ලියවනම් හොඳටම ඇති මේ මුකුත් ඕනේ නැහැ. මේ දෙයක් ඕනේ නැහැ. මේක විතර ලියවනම් ඇති. ඒක විතර ලියවනම් ඇති. සම්පූර්ණ ලකුණ එනවා. ඉන්ටර්නැෂනල් ට්‍රේඩ් එක්සෑම් එකේදී ඉංග්‍රීසි වචන මැදට දාලා ලිව්වත් ඔයගොල්ලන් ලකුණු දෙනවා. right? right. ගෙවීම සම්බන්ධයෙන් බැංකු කිසිදු ආකාරයක වගකීමක් ගන්න නැහැ. නමුත් ගනුදෙනු නිශ්චයාකාරව අධීක්ෂණය කරනවා. ඒගොල්ලෝ කිසි වගකීමක් ගන්නේ නැහැ බැංකු. හැබැයි ගනුදෙනු නිශ්චයාකාරව අධීක්ෂණය කරනවා. වාණිජ්‍ය ලියවිලි අතර ප්‍රවාහන ලියවිලි හා මූල්‍ය ලියවිලි තේන්නත් පුළුවන්, මුත් වෙන්නත් පුළුවන්. හරි. ඉතින් ඒ අනුව තමයි අපි මේ සලේකම් රැස් කිරීම ගැන කතා කරන්නේ. ඒකට දැන් බලමු සලේකම් රැස් කිරීම පාර්ශ්වකරුවෝ කවුද කියලා. දැන් අර මේකත් පොඩ්ඩක් රිෆර් කරගන්න. ආටිකල් 3 එක තුන්වෙනි වාක්‍යය. රැස් කිරීමක පාර්ශ්වකරුවෝ. හරි. එතෙන්දී බලන්න චුට්ටක් කියවලා බලන්න මේ ආටිකල් 3 3A බලවල right. එතන බලන්න එක පාර්ශ්වකරුවෙක් තමයි විකුණුම් කරුවෝ. එයාට කියන තව නමක් තමයි අපනයන කරුවෝ. එයාට කියන තව නමක් තමයි අනකරුවෝ. ඒ යන්නේ ඩ්‍රාෆ්ට් එක අන දෙන්න. ඒවා කියන තව නමක් තමයි ප්‍රධානියා. ප්‍රධානියා. හරිද? එතකොට එයා එක පාර්ශ්වකරුවෙක්. දෙවෙනි එක ප්‍රේෂණ බැංකුව. ප්‍රේෂණ බැංකුව කියන්නේ කාගේ බැංකුවද? ආනයනකරුගේ බැංකුවද? අපනයනකරුගේ බැංකුවද? අපනයනකරුගේ බැංකුව. very good. අපනයනකරුගේ බැංකුව. ඒ කියන්නේ අපනයනකරුගේ බැංකුව. හරි. දැන් එතකොට ඒකත් එක පාර්ශ්වකරුවෙක්. ප්‍රධානියා විසින් රැස් කිරීමක් බාර දෙන්නේ යට. ඊගොල්ලෝ රැස් කරන බැංකුව. රැස් කරන බැංකුව කාගේ රටේද? ආනයනකරුගේ රටේ තියෙන. ආනයනකරුගේ රටේ. ආනයනකරුගේ රටේ රැස් කිරීමක් ක්‍රියාත්මක කිරීම සඳහා සම්බන්ධ වන බැංකුවට කියනවා රැස් කිරීමේ බැංකුව කියලා. ඉතින් තායකත් යන ඉදිරිපත් කරන බැංකුව. ඒ කියන්නේ අනලඳු වෙත මේ රැස් කිරීම ලියවිලි දෙන බැංකුවටත් අපි කියනවා ඉදිරිපත් කරන බැංකුව. ප්‍රසන්ටිං බැංක්. අරක කලෙක්ටිං බැංක්, මේක ප්‍රසන්ටිං බැංක්. එතෙන්දී වෙන්නේ ඉදිරිපත් කරන බැංකුවට වෙන්නේ 95% වගේ ප්‍රමාණවලදී මේ රැස් කරන බැංකුවයි ඉදිරිපත් කරන බැංකුවයි one and same. එකම දෙයයි තියෙන්නේ. නමුත් සමහර වෙලාවට මේ ඉදිරිපත් කරන බැංකුවක් වෙනම බැංකුවක් වෙන්න පුළුවන්. දැන් උදාහරණයක් වශයෙන් ගත්තාම මම මගේ ජීවිත කාලේ මම ගොඩක් වැඩ කළා විදේශීය බැංකුවත් එක්ක ස්ටෑන්ඩඩ් චාර්ටර්ඩ් බැංක් SCB. අනිත් එක HSBC මේ මම වැඩ කරපු බැංකුව දෙක. HSBC. ඒකට මේ දෙකම ජාත්‍යන්තර බැංකු. දැන් දුබායි වලදී දැන් කවුරු හරි ડોකියුමන්ට් එකක් එවනවා නම් ඒගොල්ලෝ මේ ડોකියුමන්ට් එක අරගෙන ඒගොල්ලෝ එවන්නේ ඒගොල්ලන්ගේ කොරස්පොන්ඩින් බැංක් එකේ කොළඹ තියෙන. අපි හිතමු ස්ටෑන්ඩඩ් චාර්ටර්ඩ් බැංක් කොළඹ වලට. HSBC කොළඹ වලට. එතකොට තමයි එවන්නේ ඊට පස්සේ තමයි ඒගොල්ලෝ අර කලෙක්ෂන් බැංක් එකට ડોකියුමන්ට් ආවම ඒක දෙනවා ඒගොල්ලෝ ප්‍රසන්ටිං බැංක් එකට. ප්‍රසන්ටිං බැංක් එකට දුන්නාම ප්‍රසන්ටිං බැංක් එකෙන් ඒක සබ්මිට් කරනවා. මේ කියලා තියෙන විදියට
ආනයන කරුට. හරි. දැන් ගොඩාක් වෙලාවට මේ දෙකම එකයි කියලා මම කිව්වා. සමහර වෙලාවට වෙනස් වෙන්න. ඒකවට අනලදු කියන්නේ අනලද්දා ඕඩර් එක මෙහෙම කරන්න කියලා ඕඩර් එක දුන්නේ හොදේ. රැස්කිරීමේ උපදේශය අනුව ගැම් කරුට ආනයන කරුගේ ගැන සොයා බලන්න. හරි. එයාට අපි කියනවා අනලදු කියලා. අපනයන ආනයන කරු. රැස්කිරීම උපදේශ අනුව ගැනුම් කරු එහෙම නැත්නම් ආනයන කරු එහෙම නැත්නම් අනලද්දා. එතන තියෙන සයිකල් එක අපිට බලන්න පුළුවන්. ඒක බලන්න මම කියන්නේ විනාඩියක් දෙන්න. හොඳට පරිශීලනය කරන්න. 1 2 3 4 හොඳට බලන්න. බලවද? දැන් බලන්න. පළවෙනි එක මොකද්ද? ඉම්පෝර්ටර් එක්ස්පෝර්ටර් අතරේ කොමර්ෂල් කොන්ට්‍රැක්ට් එක තියෙනවා. ඊගාවට දෙවෙනි එක ඒ කොමර්ෂල් කොන්ට්‍රැක්ට් එක කියලා තියෙන විදිහට එක්ස්පෝර්ටර් ගුඩ්ස් ටික ෂිප් කරනවා. හරි නේද? ඔයගොල්ලෝ තියනවා නේද මේක? ඔව් නේද? ඔව් හරි. එතකොට goods ටික එක්ස්පෝර්ට් කරලා ඒගොල්ලෝ දෙනවා ડોකියුමන්ට්ස් ටික සබ්මිට් කරනවා රිමිටින් බැංකියට. රිමිටින් බැංකියෙන් ඒ ડોකියුමන්ට්ස් ටික වෙනවා ඒ ડોකියුමන්ට්ස් ටික වෙනවා රිමිටින් බැංකියෙන් කලෙක්ටිං බැංකියට. එහෙම නැත්නම් ප්‍රසන්ටිං බැංකියට. එවුවම ඒගොල්ලෝ මේ ડોකියුමන්ට්ස් ටික මේ යූසර් නම් තියෙන්නේ. දැන් මෙයා ඇක්සෙප්ට් කළා නම් ඩ්‍රාෆ්ට් එක කස්ටමර් ඩෙබිට් කරලා ડોකියුමන්ට්ස් ටික දෙනවා. දැන් මෙතන ඇවිල්ලා මේ නෝමල් එකන්නේ. මේක ඩ්‍රාෆ්ට් එක අපිට අවශ්‍ය වෙන්නේ නැහැ. සයිට් එක ගන්න එන්නේ. එතකොට අපි කස්ටමර් ඩෙබිට් කරලා ડોකියුමන්ට්ස් ටික දෙනවා. ඒ ડોකියුමන්ට්ස් එක අරගෙන මෙයා හත යනවා හාබර් එකට ගිහලා වටේ ක්ලියර් කරනවා. ඔය අතරේ මේ බැංක් එක මොකද ප්‍රසන්ටින් බැංක් එක නැත්නම් කලෙක්ටින් බැංක් එක ඒගොල්ලෝ සල්ලි යවනවා රිමිටින් බැංක් එකට කියලා තියෙන විදිහට ඊට පස්සේ ඒක එහෙන් දෙනවා එක්ස්පෝර්ට්. ඔනෝ ටික තමයි අපිට සලේකන දුක්වල සලේකන ණය රැස්කිරීම මේ ක්‍රියාවලිය. හරි. දැන් බලමු ප්‍රතිග්‍රහණය මත ලේඛන නිදහස් කිරීමේ ක්‍රියාවලිය. Documents against acceptance. දැන් මේකේ 9ට 8ට 9ට නිකන් දන්නවා ඔයගොල්ලෝ හොඳට බලන්න. ඊට පස්සේ මට ඉතුරු ටික පුරවන්න. බලවද? දැන් තෙන්දී මං කෙලිම යනවා නම්බර 5ට ගියාම ડોකියුමන්ට් එක ආවම කලෙක්ටිව් රිප්‍රෙසෙන්ටේටිව් බැංක් එක ඉම්පෝර්ටර් දෙනුම් දෙනවා. දෙනුම් දුන්නාම එයා බැංකුවට ඇවිල්ලා එයා බලයලත් නියෝජිත ස්ටැම්ප් එකක් ගහලා එයා මේ ඩ්‍රාෆ්ට් එක ඇක්සෙප්ට් කරනවා. මේ ඩ්‍රාෆ්ට් එක ඇක්සෙප්ට් කරනවා. ඒ නැත්නම් බිල් ඔෆ් එක්ස්චේන්ජ් එක ඇක්සෙප්ට් කරනවා. ඇක්සෙප්ට් කළාම අපි මේ ડોකියුමන්ට්ස් දෙනවා. මොකද හේතුව බිල් ඔෆ් එක්ස්චේන්ජ් එක කියන්නේ මූල්‍යමය ගෙවිල්ල.
මුලින්ම ලියවිලා රෙහිව අපිට නඩු දාන්න පුළුවන්. හරි. ඊට පස්සේ අපි ડોකියුමන්ට්ස් එක දෙනවා ඩ්‍රෝවිට. ඒතර ඩ්‍රෝවි යනවා ගිහිල්ලා පට්ටික කේකට තිබුණා එක මේ ඔය විදිහට තමයි සිද්ධ වෙන්නේ. ඊට පස්සේ charges අපි ඒවත් රෙමිටින් බැංකුවට යනවා එක්ස්පෝර්ටර් ගෙවන්නේ. ඔයගේ දේවල් සිද්ධ වෙනවා. ඊට පස්සේ අපි බලමු මෙන්න මෙහෙම දෙයක්. අටවෙනි එක මැචුරිටි එකේදී මෙයා ගෙවන්නේ නැහැ. මැචුරිටි එකේදී ගෙවන්නේ නැති හිටියොත් මොකද වෙන්නේ? කලෙක්ටින් බැංක් එක. කලෙක්ටින් බැංක් එක මොකද වෙන්නේ? අටවෙනි එකේදී ගෙවන්නේ නැති හිටියොත්. එතකොට අටවෙනි එකට මෙයා ගෙව්වේ නැත්තම් මොකද වෙන්නේ? කලෙක්ටින් බැංක් එකට ගෙව්වේ නැත්තම් යාට කරන්න කිසිම දෙයක් නැහැ. බැංකුවක් පයිසෙන් අපිට දෙන්නේ ඒක රෙමිටින් බැංක් එකට ඉන්ෆෝම් කරන එක විතරයි. රෙමිටින් බැංක් එකට ඉන්ෆෝම් කරන එක විතරයි අපිට කරන්න තියෙන්නේ. හරි. ඊගාට බන්දම් බලමු අපි සලේකන රැස් කිරීමක පාර්ශ්ව කරවන අතර ඇති සම්බන්ධතාවල් මොනවද කියලා. විවිධ පාර්ශ්වකරුවන් ගැන අපි කතා කළා. ඒකෙන් මේ පාර්ශ්වකරුවන් අතර සම්බන්ධතාවය මොකක්ද කියලා අපි බලමු. ඉස්සරහ බලමු ප්‍රධානියයි ප්‍රේෂණ බැංකුවයි. ප්‍රේෂණ බැංකුව තියෙන්නේ කාගේ රටේද? කාගේ රටේද? අපනයනකරු. අපනයනකරුගේ රටේ. අපනයනකරුගේ රටේ බැංකුව තමයි ප්‍රේෂණ බැංකුව කියලා කියන්නේ. ඒතර ප්‍රේෂණ බැංකුව ක්‍රියා කරන්නේ ප්‍රධානියාගේ නියෝජිතයෙක් ලෙස විතරයි. right? ඒකෙන්ද ප්‍රධානියාගේ උපදෙස් වලට පටහැනිව කවදාකවත් ප්‍රේෂණ බැංකුව කටයුතු කරන්න හොඳ නැහැ. ප්‍රධානියාගේ උපදෙස් වලට පටහැනිව ප්‍රේෂණ බැංකුව කටයුතු කරන්න හොඳ නැහැ. right? බෙරළවත් එහෙම කළොත් ඒ වක්කීම ප්‍රේෂණ බැංකුව දරනවා. තුන්වෙනි එක තමයි ප්‍රේෂණ බැංකුව ප්‍රේෂණ බැංකුව ප්‍රධානියාගේ උපදෙස් වලට අනුකූලව කටයුතු කළොත් රැස් කිරීම සම්බන්ධයෙන් කිසිදු වක්කීමකට වුණ නොවේ. ප්‍රේෂණ බැංකුව හරියටම ප්‍රධානියාගේ දීලා තියෙන උපදෙස් වලට අනුකූලව කටයුතු කරනවා නම් ඒගොල්ලෝ මේ රැස් කිරීම සම්බන්ධ කිසිදු වක්කීමකට බැඳෙන්නේ නැහැ. හැබැයි ප්‍රධානියා කිව්වට පස්සේ ප්‍රධානියා කියලා තියෙද්දි දැන අපි ඊට ප්‍රතිවිරුද්ධ දෙයක් කරලා වැඩි අප්සෙට් වුණොත් අන්න එතකොට අපි ඇඟිල්ල දික් කරනවා ප්‍රේෂණ බැංකුවට. හරි? ඒකෙන් හැමතිස්සෙම සලේකම් රැස් කිරීම වලදී හරි හෝ වැරදි අපි ප්‍රධානියාගේ උපදෙස් වලට අනුකූලව කටයුතු කරන්න ඕන. වැරදි නම් ඒක ප්‍රධානියට කියලා ඒ වැරද්ද හදා ගන්න ඕන. හරි? ඊකට බලමු ප්‍රේෂණ බැංකුව සහ රැස් කරන බැංකුව. ප්‍රේෂණ බැංකුව එක්ස්පෝර්ට් එකේ, රැස් කරන බැංකුව ඉම්පෝර්ට් එකේ. හරිද? එතන මේ ආනයනකරුත් එක්ක ආනයනකරුගේ බැංකුව තමයි රැස් කරන බැංකුව. හැබැයි මේ බැංකුවල කාදයෝ එක බොහොම යාළුයි මේ ආනයනකරු හරි යාළුයි. එතකොට මේ කලෙක්ටිව් බැංක් එකට ඉන්ස්ට්‍රක්ෂන්ස් එකක් එනවා, ඒගොල්ලෝ එකක් කරනවා. නමුත් එහෙම බෑ. අනකරුත් එක්ක තියෙන තමන්ගේ සම්බන්ධතාවය මොනවා වුණත් අපි
ප්‍රේෂණ බැංකුවේ උපදෙස් පද තමයි ප්‍රේෂණ බැංකුවේ උපදෙස් පද තමයි මේ රැස්කම් බැංකුව ක්‍රියාත්මක කරන්න වෙන්න ඕනේ. හරි. ඒකම ප්‍රේෂණ බැංකුවේ උපදෙස් වලට පටහැනිව රැක්ෂණ බැංකුව කටයුතු කරොත් ඒක සම්පූර්ණ වගකීම රැස්කම් බැංකුව ලබා ගන්න තියෙනවා. ඒ වගේමයි ප්‍රේෂණ බැංකුවේ උපදෙස් ක්‍රියාත්මක කිරීමේදී ඒවට වියදම් වෙන විවිධ වියදම් කාස්තු ආදී රැස්කම් බැංකුවට ගෙවීමට ප්‍රේෂණ බැංකුව බෙදලා ඉන්නවා. රැස්කම් බැංකුවට ගෙවීමට ප්‍රේෂණ බැංකුව බෙදලා ඉන්නවා. හරි. URC article 21C කියලා බලන්න. දැන් ඊගොඩ වලම රැස්කම් බැංකුව ඉදිරිපත් කරන බැංකුව. දැන් මම කියන්නේ රැස්කම් බැංකුව එකක් ඉදිරිපත් කරන බැංකුව එකක්. අපේ HSBC කියලා HSBC බැංක් එකේ HSBC ඩුබායි වල නම් ડોකියුමන්ට් එනවා නම් ඒක HSBC ඩුබායි වල ડોකියුමන්ට් එක එවන්නේ නෝ HSBC කලම්බෝ HSBC කලම්බෝ තමයි ඒක ડોකියුමන්ට් එවන්නේ. එවට පස්සේ මෙයාගේ බැංක් එකේ තියෙන සම්පත් බැංක් සම්පත් බැංක් එකේ ડોකියුමන්ට්ස් දෙනවා. එතන මේක රිමිටින් බැංක් එක කනෙක්ටින් බැංක් එක මේක ඇවිල්ලා මොකද මේක කියන්නේ? ආනයනකොට ඉදිරිපත් කරන බැංක් වල මාත් කියන්නේ. ඉදිරිපත් කිරීමේ බැංකුව. ඉදිරිපත් කරන බැංකුව. එහෙම නැත්නම් ප්‍රසිද්ධින් බැංක්. ප්‍රසිද්ධින් බැංක් ඉදිරිපත් කරන බැංකුව. පැහැදිලි නේද ඔයගොල්ලෝ? ප්‍රධානිය අපනයනකරු සහ ආනයනකරු ගැනුම්කරු. දැන් ප්‍රධානියයි ගැනුම්කරු අතර තියෙන්න පුළුවන් වික්‍රම ගිවිසුමේ කොන්දේසි විතරයි. ඊට අමතරව කොහොමද පටවන්නේ කියන තීරණය කරන්න බෑ. හරි? ඒ තාමත් වැදගත් දෙයක්. ලේඛන රැස් කිරීමකදී අපනයනකරු විසින් ඇතුළත් කළ යුතු මූලික ලියවිලි හා උපදෙස්. මෙන්න මේක උගන්ට ලැබිලා තියෙනවද? මම මේකත් අප්ලෝඩ් කරන්න කියලා මේ වගේ කලෙක්ෂන් ෆෝම් එකක් බලන්න. මේ වගේ කලෙක්ෂන් ෆෝම් එකක් ලැබිලා තියෙනවද? හවුද නැද්ද? ඒක අප්ලෝඩ් කරලා තිබුණා. ෆෝම් එකක් තියෙනවා. තියෙනව නේද? ඒ ෆෝම් එකේ තියෙන කරුණු ගොඩාක් අපිට තියෙනවා මේ URC fileable to article 4B. article 4B පොඩ්ඩක් කියවලා බලන්න. මේ URC fileable එක හොඳට පාඩම් ගන්නවා. ඒකයි මම මේක ගන්න කියවන්න බලන්න දෙන්නේ. යෙදෙන පරිදි රැස් කිරීමේදී පහත සඳහන් අයිතම අඩංගු වී සිටී. මූලික සම්පූර්ණ නම, Apple හා Swift ලිපින, Telex ටෙලිෆෝන් ෆැක්ස් අංක ඒ ඔක්කොම තියෙනවා. ඒකම ආනයනකරුගේ වෙනමයි, අපනයනකරුගේ වෙනමයි ඔය ඔක්කොම තියෙනවා. මේ වගේමයි මෙන්න මේ ෆෝම් එකෙත් ඔය ඔක්කොම තියෙන ඔයගොල්ලෝ බලන්න පුළුවන්. මේ ඕනෑම බැංකුවක තියෙනවා. නමුත් අපිට වැදගත් වෙන්නේ මේ වගේ දේවල්දී
මේ සියලුම විස්තර දාලා තමයි අපි මේ ෆෝම් එකක් හදලා තියෙන්නේ ආටිකල් 4B එක. මේක හෝම්වර්ක් වලට හොඳ වැඩක්. මේකත් එක කතා කරගත්තාම උගන්ට ලේසි. right? right. ඊළඟ මූල්‍ය ලේවිලි වාණිජ්‍ය ලේවිලි නිදහස් කිරීම සහ ඒහා අදාළ අවධානය. මූල්‍ය හා වාණිජ්‍ය ලේවිලි නිදහස් කිරීම සහ ඒහා අදාළ අවධානය. පළවෙනි එක තමයි ගෙවීම් මත නිදහස් කිරීම. Documents against payment එක මිස්සලා තියෙනමයි ඔයගලගේ එකේ තියෙන payment කියලා. මේක documents against payment කියලා වෙන්න ඕන. ඒක අපිට පොඩ්ඩක් මිස් වෙනවා. against payment කියලා ලියාගන්න. DP ආනයනකරු ගෙවීම ප්‍රතික්ෂේප කළහොත් රැස් කරන බැංකුව විසින් රැස් කිරීමේ උපදේශයේ ප්‍රධානයා විසින් දී ඇති උපදෙස් ප්‍රකාරව කටයුතු කරන්න ඕන. දැන් බැරි වෙලාවත් මේ ආනයනකරු ගෙව්වේ නැත්තම් මොනවාද මෙයාට කරන්න පුළුවන් කියන එක මේ ප්‍රධානයා දීලා තියෙනවා. දැන් ආපුසරක් යන්න අර සිංගල් ડોකියුමන්ට් එකට මට උගන්ට පේනවා මෙන්න මේ සිංගල් ડોකියුමන්ට් එකට ඒ ડોකියුමන්ට් එකේ බලුවාම මේ ඔක්කොම දේවල් අපේ කියලා තියෙනවා. ගෙවෙ නැත්තම් මොනවද කරන්න ඕනේ? අපි කරන්න ඕන දේවල් ඒ ඔක්කොම මේ ෆෝම් එකේ කියලා බලන්න. ඊගාවට කියනවා භාණ්ඩ වරායෙන් නිදහස් කොට ගෙන ගුදමක ගබඩාගෙන තියන්න ඕන. අවශ්‍ය නම් ගිනි රක්ෂණය ගන්නත් ඕන. හරියට සල්ලි ගෙවෙන්නේ නැත්තම් DP උනත් අපිට ડોකියුමන්ට් දෙන්න බෑ. ඉතින් අපිටත් මේක කරන්න බැරි නිසා අපි කරන්නේ කවුරු හරි ඒජන්ට් කෙනෙක් ලව්වා ක්ලියරින් ඒජන්ට් කෙනෙක්ට කතා කරලා ડોකියුමන්ට්ස් ටිකට අපි ගාව ડોකියුමන්ට්ස් තියෙනවා. අපි ගුඩ්ස් ටික ක්ලියර් කරලා වෙනම ගුදමක දානවා. නමුත් මේක ප්‍රායෝගික නෑ. බැංකුවක වැඩ කරන ළමයින්ට මේ වැඩ ඔක්කොම දාලා බඩු ක්ලියර් කරන්න යන්න බෑ. නේද? ඉතින් ඒකෙන්ද අපි ඒවට වෙන වෙන ප්‍රතිකර්ම කරලා දෙනවා. අපි ඒව පස්සේ ඉගෙන යන්න පුළුවන්. ඊගාවට URC findable to article 25 අනුව අවශ්‍ය case of need වැඩිපුර උපදෙස් ගැනීම. දැන් මෙතෙන්දී එකක් තියෙනවා අවශ්‍යයන් කියලා. case of need. අවශ්‍ය පුද්ගලයන්. හරි. අවශ්‍ය පුද්ගලයන්. දැන් මෙතෙන්දී අපි ගත්තොත් එහෙම මේක පුද්ගලයෙක් ඉන්නවා එයාට අපි කියන අවශ්‍යයි කියලා. ඒ රෙමිටින් බැංක් එක එවනකොට ඉන්ස්ට්‍රක්ෂන්ස් මොකද ඒකට කියන්නේ කලෙක්ටින් බැංක් එකට එවනකොට ඒගොල්ලෝ කියනවා බැරි වෙලාවත් මෙයා ගෙව්වේ නැත්තම් ඉම්පෝර්ට් ෂුවර් නෑනේ ඉම්පෝර්ට් ගෙව්වේ නැත්තම් මෙයාගේ බෙල්ලෙන් හරි හල්ටේ ගන්න අපි කියනවා අන්න අහවල් එක්කනේ කියන්නේ අහවල් පුද්ගලයා කියන්නේ එතකොට එයා නීති මාර්ගවලට ගිහිල්ලා ඒ මුදල් අය කරගන්න බලන්න. ඒක හොඳ ප්‍රවණතාවයක්. හරි? ඊගාවට ආනයනකරු ගෙවීම ප්‍රතික්ෂේප කළොත් අපිට මොනවද කරන්න පුළුවන් දේවල්? රැස් කරන බැංකුව විසින් රැස් කිරීමේ උපදේශයේ ප්‍රධානයා විසින් දී ඇති ප්‍රකාරව කටයුතු කරන්න ඕන. භාණ්ඩ වරහෙන් දාස් කියලා දුන්නොත් තැන්පත් කරන්න ඕන. ඊළඟට අදාළ අංශ වලට ගේ රක්ෂණයක් ගන්න ඕන. හරි? ඊගාට URC findable to article 25 අනුව
අවශ්‍යයන් ඉන්න ඕන. වැඩිදුර උපදෙස් ගන්න. මේ අවශ්‍යයන් ගැන කතා කරද්දී ආටිකල් 25 එක කරුණාකරලා කියවන්න. රැස් කරන බැංකුව විසින් රැස් කිරීම උපදේශය ප්‍රධානය විසින් දී ඇති උපදේශ ප්‍රකාරව කටයුතු කරන්න ඕන. ඒක අපි කළා. ගින් රැක්ෂණය ගන්නවා නම් එකක් කළා. අවශ්‍යයන්ගෙන් වැඩිදුර උපදෙස් ගන්න. කොහොමද අපි ඒක කියලා තියෙන්නේ? අවශ්‍ය නොගෙවීමකදී හෝ නොපිළිගැනීමකදී අවශ්‍ය ලෙස කටයුතු කිරීමට ප්‍රධානයා නියෝජිතව නම් කර ඇති විට එම අවශ්‍ය සතු බලතර රැස්වීම මේ උපදේශයේ පැහැදිලිව සහ සම්පූර්ණයෙන් දක්වා තිබේ. එසේ දක්වා නොමැති විට බැංකු අවශ්‍යයාගේ කිසිදු උපදේශයක් භාවිතා නොකරයි. හරි? දැන් එතෙන්දී අපි කියනවා අපි x කියලා පුද්ගලයෙක් ඉන්නවා. මේ x කියලා පුද්ගලයා තමයි අපි මේ කලෙක්ටිව් බැංක් එක කියන්නේ. මෙයා තමයි මට මේ අවශ්‍ය පුද්ගලයා අවශ්‍යයි. කලෙක්ටිව් බැංක් එක එයා ඉන්නවා අවශ්‍යයි. එතකොට එයා කියනවා දැන් මෙයා ගන්නෙ නෑ මේ ඉම්පෝර්ටන්ස් හරි දෙන්න පාටක් නෑ. ඒකෙන් ඉඳන් මේ බඩු ටික දෙන්න ડોකියුමන්ට්ස් ටික දෙන්න වයි කියන පුද්ගලයාට දෙන්න. එහෙම කියනවා කිව්ව ඵලයට අපිට මේ ඇක්ට් එකක් ගන්න බෑ. එයා කිව්වා. මෙයා ඉල ඔතෙන්ටිකේටඩ් කෙනෙක් වෙනවා. මේ පිළිගත්ත ඔතෙන්ටිකේටඩ් කෙනෙක් වෙනවා. එයා කියන්න ඕන එයාට මේවා මේ වගේ දෙයක් කියන්න එයාට පවර් එකක් දීලා තියෙනවා. එයාට නැති පවර් එකක් එයා එක්සර්සයිස් කරන්න බෑ. එයා පවර් එක එයාට දීලා තියෙනවා. ඒකින්ද එහෙම නැත්නම් අපිට බෑ එයාගේ ඇක්ට් එකට වැඩ කරන්න. දැන් සුබානකට විතර කලින් අපි මම දැක්කා එක ડોකියුමන්ට් එකක සුබානකට විතර කලින් එතකොට ඒකේ තිබුණා මෙයා බැරිලාවත් ගෙව්වේ නැත්තම් අවශ්‍යයට දන්නවන්න. අවශ්‍යයි කියලා කියනවා මට මේ ලොකයින් ඕල්ලක් ආවා මෙහෙම කරන්නයි කියලා. හැබැයි මේ ඔය දැන් මේක x නෙමෙයි මේක y දෙන්න. අපිට කියදාගේ ඔයා යන්න. ඔයාට මේක ඇඩ් කරන්නයි කියලා ඔයාගේ උපදේශ පිළිපදින්නයි කියලා මට ඉන් රයිටින් හම්බෙලා නැහැ. ඒකද වෙනම තියෙන එකක්. ඉන් රයිටින් දීලා නැහැ. ඉන් රයිටින් දීලා නැත්නම් අපේ කිසිම දෙයක් උපදේශ බාර ගන්න බැහැ. දෙවෙනි එක තමයි විරෝධය පෑම. මේක නෛතික ක්‍රියාවලියක්. නඩුවක් දාන්න. අනේක පොඩ්ඩක් කියවලා බලන්න ආටිකල් 24. ඒක නොකිය යන්න බෑ අපිට. එතෙන්දී වෙන්නේ මේ විරෝධය පෑම අපිට පාඩම ඉවර කරන්න පුළුවන් වෙයි අද මේ ටික ඊට පස්සේ අපිට සාකච්ඡා කරන්න පුළුවන්. විරෝධය පෑම කියලා කියන්නේ මේක නෛතික ක්‍රියාවලිය. දැන් මෙතෙන්ද මෙයා ගෙවන්නේ නැත්තම් ගෙවීම ප්‍රතික්ෂේප කරනවා නම් අන්න එතකොට අපිට පුළුවන් මෙයාට නෛතිකව බලපෑමක් කරන්න. ඉතින් අපි කියනවා noting and protesting. Noting NOTING and protesting. Noting and protesting කරනවා. එතකොට මේ noting and protesting කියලා කියන්නේ බැරි වෙලාවත් නොගෙවීමකදී හෝ නොපිළිගැනීමකදී අපි immediately within 24 hours අපිට පුළුවන් මූල්‍ය අධිකරණ කාර්යාවලියට යන්න. ඒව වෙන්න නම් අර විනිමය බිල්පත බැංකුවේ වැඩ කටයුතු කරන නීතිඥ මහතුරු ලව්වා ඒක නෝටින් කරන්න ඕන, නෝට් කරන්න ඕන.
ඒක න රෙජිස්ටර් කරගන්න. ඊට පස්සේ රෙජිස්ටර් කරගත්තා පස්සේ අපිට පුළුවන් නඩුවක් දාන්න ප්‍රොටෙස්ට් එක. සාමාන්‍යයෙන් මේකට නඩුවක් දැම්මොත් එහෙම රුපියල් උදාහරණයක් වශයෙන් ඩොලර් 10000ක බිලකට property and protest දැම්මොත් නඩුව ඉවර වෙනකොට ඩොලර් 80000ක්වත් වෙලා ඇති charges. බිල ඩොලර් 10000යි. දැන් අපිට පාඩු වෙනවා ඩොලර් 10000. නමුත් ඊට වැඩි යනවා මේ නඩුව ඇහුවොත්. හරිම එක්ස්පෙන්සිව්. ඒකින්ද මේක වෙලාට අපි විරුද්ධ පෑම ක්‍රියා නීතිමය ක්‍රියාවලිය කරන්න යන්නේ නැහැ. ඊගොල්ලෝ බලමු දැන් ડોකියුමන්ට්ස් රිලීස් කරන ක්‍රම දෙක තියෙනවා. ප්‍රතිග්‍රහණය මත ලේඛන නිකුත් කිරීම සහ ඒවැ අවදානම් මොනවද කියන එක අපිට බලන්න පුළුවන්. රයිට්. ප්‍රතිග්‍රහණය මත ලේඛන නිදහස් කිරීම. මේ යටතේදී ආනයනය කරන ඉදිරි දිනකදී ගෙවීම් කරන බවට පොරොන්දු වෙමින් අදාළ විනිමය බිල්පත ප්‍රතිග්‍රහණය කරනවා. ඒ අනුව ඩීවිඩි මුදල් අවසානයේදී භාණ්ඩ නිෂ්කාශන කරු ඒ අනුව ඩීවිඩි මුදල් ආනයන කරු භාණ්ඩ නිෂ්කාශනය කරගන්නවා. අරයා පොරොන්දු වෙනවා මං ගෙවනවා කියලා. නමුත් ගෙව්වේ නැත්තම් ප්‍රශ්නයක් එනවා. මුල්‍ය ලේවිල්ලක් අපිට පුළුවන් නඩු දාන්න. ඒතර අපනයනකරුට දෙන අවදානම තමයි අපනයනකරුට භාණ්ඩ පිළිබඳ අයිතිය එයාගෙන් ගෙඩිලා යනවා. ඒකම ආනයනකරු පොරොන්දු දිනේදී නොගෙවා පෑර හරින්න පුළුවන්. නොගෙවා පෑර හැරියොත් එයාට හේතු කීපයක් උඩ එන්න පුළුවන්. එකක් එයා කියයි මේ ඇවිල්ලා මම ඉම්පෝට් මම ඕඩර් කරපු භාණ්ඩ නෙමෙයි. මම ඕඩර් කරපු භාණ්ඩ නෙමෙයි. එහෙනම් මේ වෙන භාණ්ඩ වගේක් කියලා. ඒකිට මම ගෙවන්නේ. එහෙම නැත්නම් එයා කියනවා මට මේ භාණ්ඩ ටික විකුණ ගන්න බැරි වුණා. විකුණ ගන්න බැරි වෙච්ච ඉඳලා මට මේකේ සල්ලි තාම එන්න තියෙනවා. මාත් ක්‍රෙඩිට් බේසිස් එක එකට දීලා තියෙන්නේ. ඒ වගේ සල්ලි ටික ලැබුණාට පස්සේ මම ගෙවන්න. රයිට්? එහෙම නැත්නම් ආනයනකරු වංචනිකව මේ මුදල් නොගෙවා පැහැර අරින්න පුළුවන්. ඒතර ඔය ක්‍රම තුන සාමාන්‍යයෙන් තමයි ආනයනකරුවෙක් පොරොන්දු වෙච්ච දිනේදී නොගෙවා අරින්න පුළුවන්. right? මෙහිදී විරෝධය පෑම කළ හැකි නමුත් ඒ ඉතා මිලාදික නෛතික ක්‍රියාවලියකි. තව එකක් තමයි ආනයනකරු බංකොලොත් වීම. ඒකත් ABC D කියලා හදාගන්න මම AB කියලා දෙකට වැහිලා තියෙනවා. හොඳක් දැන් නෝටිස් කරලා. ටයිපින් අප්සෙට් එක. සලේඛන රැස් කිරීමේදී බැංකුවේ කාර්යභාරය සහ ආදායම. සලේඛන රැස් කිරීමේදී බැංකුවේ කාර්යභාරය සහ ආදායම. දැන් බැංකුවේ කාර්යභාරය මොකද්ද? සලේඛන රැස් කිරීමේදී අපි කරන්නේ බැංකුව කරන්නේ රේෂන බැංකුවයි රැස් කිරීම බැංකුවයි කියන දෙකම අපි ඇවිල්ලා ප්‍රධානියාගේ නියෝජිත වශයෙන් තමයි කටයුතු කරන්නේ. රේෂන බැංකුවට ඕන නම් මේ බිල්පත වට්ටම් කරලා එක්ස්පෝර්ට් එකට දෙන්න පුළුවන්. හැබැයි මම නම් කොයිලක්වත් අනුමත කරන්නේ නැහැ. ඒකට හේතුව තමයි රැස් කරන බැංකුව කොයි වෙලාවකවත් ගැරන්ටි එකක් දෙන්නේ නැහැ මම ගෙවනවාය කියලා. ගෙවෙන්නේ නැත්තම් එයා කියයි මම ගෙවෙන්නේ නැහැ කියලා. බැංකුවට කිසිම වක්කීමක් නැහැ. ඒකින්ද එහෙම තියෙද්දි අපරායන කරුවෙක්ට බිල්පත වට්ටම් කරලා දෙනවා නම් ඒක ඒ බැංකුවේ කටයුත්ත. your own baby. right? දෙවෙනි එක තමයි රේෂන බැංකුව විසින් Taman කැමති නම් බිල්පත් වට්ටම් කරන්න පුළුවන්. ඒක මම කිව්වා. තුන්වෙනි එක තමයි අවශ්‍ය වූ විට බැංකුව විසින් ප්‍රතිපාර්ශ්වයන්ගේ තත්ත්ව වාර්තා ලබා දීමට කටයුතු. එහෙමත් වෙන්න පුළුවන්. ඒ කියන්නේ අපිට අවශ්‍ය නම් බයන්සලා ඉන්නවනම් අපිට පුළුවන් එක බයගේ එහෙම නැත්නම් සෙල්ලගේ වාර්තාව තත්ත්ව වාර්තාව ලබා ගන්න. හරි? ඊගොල්ලෝ බලමු බැංකුවේ ආදායම මොනවද කියලා. දැන් මේ වගේ දෙයක් කළාම බැංකුවට තියෙන ආදායම
එයාට විදේශ විනිමය ලාභයක් යනවා බිල්පත් ගෙවනකොට. අනිත් එක කොටස් නෙමෙයි ඒක කොමිස් වෙන්න ඕන. කොමිස් සහ ගාස්තු මේකත් වෙනස් කරගන්න. කොමිස් සහ ගාස්තු අපිට අය කරගන්න පුළුවන්. හරි. ඒතර ඔය ටික තමයි අපි සලකන ණයවලය සලකන රැස්කිරීමක් ගැන කියනකොට ඉගෙන ගන්න දේ. හැබැයි මේට අමතරව ගොඩාක් තියෙනවා ලොකු පරාසයක ලොකු මම කියන්නේ සම්පූර්ණයෙන්ම සලකන රැස්කිරීම අපිට පාඩම් කරගන්න වෙනවා. මේ සලකන රැස්කිරීම URC 522 මේ ආටිකල්ස් මේ ආටිකල් ටික ඔක්කොම හොඳට පාඩම් කරලා තියෙනවනම් ප්‍රශ්න වලට උත්තර ලියන්න. හරි. ඉතින් ඒකත් එක්ක මම කිව්වා ඔයාලට හෝම්වර්ක් වල බලන්නේ කියලා. ඉන්නේ මේ ෆෝම් එක, ඕඩර් ෆෝම් එක. ඒකේ තියෙනවා අපි කියපු ඔක්කොම ප්‍රොටෙස්ට් කරන්න ඕනද නැද්ද? ඒවා කවුද සල්ලි ගෙවන්නේ? ඒ ඔක්කොම අපි මේ කොන්ට්‍රැක්ට් එකේදී අපි ඒවා බලනවා. හරි. දැන් අපි ඉක්මනටම ක්වික්ලි බලමු මේක එක දැන් ඔයගලන්ට පුළුවන් නම් ඔයගොල්ලෝ ඕපන් කරගන්න URC 522 articles ගැන URC 522 articles ගැන මෙන්න මේක articles ටික ඕපන් කරගන්න. ඒකෙදි පළවෙනි එක අපි කළා, දෙවෙනි එක අපි ගැන සාකච්ඡා කළා උගත්තන් වලදී. පළවෙනි එකේදී මට එකක් කියන්න බලන්න මෙන්න මේ වගේ ප්‍රශ්නයක් විතරම එනවා එක්සෑම් එකට. එකක් තමයි ඒගොල්ලෝ අහනවා collection form order collection order එකක් ඇවිල්ලා තියෙනවා. එතකොට remitting bank එකෙන් දැන් එනවා collecting bank එකට. හැබැයි ඒකෙදි ඔයලාක සඳහන් කරන්නේ නැහැ මේගොල්ලෝ මේක මේ URC 522 වලට අනුගතයි කියලා කියවත් සඳහන් කරලා නැහැ. URC 522 වලට අනුගතයි කියලා කොහොමද සඳහන් කරලා නැහැ. අන්න එතෙන්දී අපිට පුළුවන් ද මේකට මැදිහත් වෙන්න. මේකට මැදිහත් වෙන්න. පොඩ්ඩක් බලන්න ඔයගොල්ලෝ මොනවද හිතන්නේ? ඔයගලන්ට collection order form එකක් එනවා. ඔක්කොම documents එක්ක. හරි? ඔක්කොම documents එක්ක එනවා. හැබැයි ඒක කියලා නැහැ මේ documents ටික URC 522 වලට අනුගතයි කියලා. ඒ කියන්නේ අපි ඉංග්‍රීසියෙන් කියන්නේ subject to URC 522. subject to URC 522 කියලා මොකක්ද ඇවිල්ලා නැහැ. ඒ වගේ වෙලාවකට අපිට කොහොමද අපි මේ හැන්ඩල් කරන්නේ? කියන්න බලන්න. එහෙම ડોකියුමන්ට් එකක් ආවොත් එනවා. ඒක කොමන් වැරද්දක්. ආව මොකද කරන්න ඕනේ? URC 5 ඒක රණව කටයුතු කරනවා. URC 522 කටයුතු ගන්න කොහොමද පුතේ මේ ඒකේ තියෙනවනේ subject to URC 522 කියලා සඳහන් වෙලා නැහැ කියලා මං කිව්වේ. සඳහන් වෙලා තියෙනවා නම් ප්‍රශ්නයක් නැහැ. වෙලා නැත්තම් අපිට කියන්න බෑ. ඒ කියන්නේ එහෙමනම් ඒක සඳහන් වෙලා නැහැ කියන්නේ URC 522 වල ප්‍රතිපාදන වලට මේගොල්ලෝ අනුගත කරගන්න බෑ අපිට. නේද? අපි මේ නීති රීති එකක්වත් සඳහන් කරගන්න බෑ. හැබැයි අපිට ඕන නම් අපි කරන්න ඕන පළවෙනිම දේ තමයි වහාම ප්‍රේෂණ බැංකුවට කියන්න ඕන. වහාම ප්‍රේෂණ බැංකුවට කියන්න ඕන මෙන්න මේ ડોකියුමන්ට් එක එවලා තියෙනවා. ඔයගොල්ලෝ කියලා නැහැ subject to URC 522 කියලා. මේක මොකද්ද තත්ත්වය? URC 522 කට අනුගතද? ඕගලන්ට මිස්ටේක් එකක් වුණාද? ඒ වෙනකොට මිස්ටේක් එකක් වුණාද? ගොඩක් වෙලාවට ඒගොල්ලන්ට මිස්ටේක් එකක් වෙන්නේ. ඒගොල්ලෝ කියනවා නෑ sorry මේක URC 522 වලට සබ්ජෙක්ට් එකක් කියලා මේ subject to URC 522 කියලා
මුළු පිළිගන්න මෙන්න authenticated telex එක කියලා එවනවා. authenticated telex එක. අන්න එතකොට අපිට යන්න පුළුවන්. එහෙම නැතත් ප්‍රශ්නයක් තියෙනවා. අපිට පුළුවන් රටේ නීතිය අනුව ගෙවීම් කරන්න. රටේ නීතිය අනුව ගෙවීම් කරන්න. රටේ නීතිය අනුව ගෙවීම් කරනවා කියන්නේ ලංකාවට බඩු මොනවාරාම එයාට අපි සල්ලි ගෙවන්න ඕන. රටේ නීතිය ඒකයි. දවස් 90කින් ගෙවන්න කියලා තියෙනවා. නමුත් subject to URC 522 කියලා නැහැ. ඉතින් අර අපිට කරනවා නම් කරන්න පුළුවන් ඉක්මනට වැඩි ඒකට එයාට බඩු ඉතිය කරගන්න ડોකියුමන්ට්ස් උත්තෝන් නම් අපි යාට කියනවා රටේ නීතිය හැටියට ඉස්ලාම සල්ලි ටික ගෙවන්න අපි දෙන්න. DA වුණත් කරන්න දෙන්නේ නැහැ. මොකද එහෙම නැත්නම් අපිට පස්සේ නඩුවක්වත් දාගන්න බැරි වෙනවා. ඉස්ලාම සල්ලි ටික අරගෙන අපි ડોකියුමන්ට්ස් දෙනවා. දැන් ඊට පස්සේ ආට ඕන එකක් කරගන්න අපිට අර මිනිස්සුන්ට දුප්පත් අපරාධ කරුට අඩු ගානේ සල්ලි ටික යවන්න පුළුවන්. හරි. එතකොට දෙවෙනි වාක්‍යන්තේ අපි බැලුවා Google කියවන්න ඕන. තුන්වෙනි වාක්‍යන්තේ අපි බැලුවා. ඊගාට හතරවෙනි වාක්‍යන්තයේ මම හෝම්වර්ක් එකට දෙනවා. අර රැස්කිරීමේ උපදේශයේ මේක කියවලා මේක හොයලා බලන්න කොහෙද ඒවා තියෙන්නේ කියලා. ඒක උගන්ට හොඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන්. පහ හය හත අපි කරලා තියෙනවා. පහ හය කියවන්න. පහයි හයයි කියවන්න. හත්වෙනි වගන්තය අපි කරලා තියෙනවා. වාණිජ්‍ය ලියවිලි නිදහස් කිරීම අපෝ කියවන්න. ලියවිලි පිළියෙල කර ගැනීම තියෙනවා. රැස් කිරීමට ඇතුළත් නොකර ලියවිලි විනිමය විල්පත් බොරොන්දු නෝට්ටු භාරක විතාස ප්‍රතිචාර ලිපියේ පිළියෙල කරන ලෙස ප්‍රේෂණ බැංකුව රැස් කරන බැංකුවට හෝ අන ලදුට ප්‍රදේශ දෙන විට එවැනි ලියවිලි වල ආකෘතිය සහ වචන ප්‍රේෂණ බැංකුව සැපේ. දැන් අපිට කියනවා සමහර ලියවිලි එවල නැහැ. ඒගොල්ලෝ කියනවා මේ bill of exchange එක හදාගන්න. bill of exchange එක හදාගන්න කොට අපිට හදන්න බෑ. එහෙනම් අපිට දෙන්න ඕන ආකෘතිය. මොන ආකෘතිය දෙන්නේ කියලා. නැත්තම් වෙන්නේ මේ ලොකු ප්‍රශ්න වලට අපිට මුණ පාන්න වෙනවා. ඊගාට තායක තමයි ඔයගලන්ට බිල්පතක් ඇවිල්ලා තියෙනවා මේ අහන ප්‍රශ්න මේවා තමයි භාගයට එන්නේ. අහන ප්‍රශ්න බිල්පතක් ඇවිල්ලා තියෙනවා. ඒ බිල්පතේ තියෙනවා මේ කලෙක්ෂන් ඕඩර් ෆෝම් එකේ අර බැංකුවෙන් එන කලෙක්ෂන් ඕඩර් ෆෝම් එකේ අර පොඩයක් තියෙන්නේ. ඒක කියලා තියෙනවා සයිට් කියලා. සයිට් කියලා දුටුවම ගෙවන්න ඕන. හැබැයි ඒවල තියෙන ડોකියුමන්ට් එකේ තියෙනවා bill of exchange එකක් තියෙනවා, draft එකක් තියෙනවා, 90 days DA. 90 days DA කියලා draft එකක් තියෙනවා. 90 days වලින් ගෙවන්නේ. ඒතර අපි මේ ප්‍රතිග්‍රහණය කරන්න යන්නේ මේක. හැබැයි අර ඉන්ස්ට්‍රක්ෂන් වල තියෙන්නේ සයිට් කියලා. මේ දෙක පරස්පර විරෝධී. ambiguous. පරස්පර විරෝධී. ඒ වගේම අර යන්න කොයිද මල්ල පොල් වගේ මේ කියලා තියෙන මේක සයිට් මේක 90 days. දැන් එතන මෙයා කියනවා අපි යාට ගෙවන්නේ කොහොම මෙයා එන එක නෑ මං ගෙවන්නේ මොකටද? මේ draft එක දෙන 90 days වලින් මම 90 days වලින් ගෙවන්නම්. මේක accept කරන්න. අපිට පුළුවන් ද අපි මොකද කරන්න ඕනේ මේ ඉදිරිපත් කරන බැංකුව එහෙම නැත්නම් රැස් කරන බැංකුව වශයෙන් අපිට කරන්න පුළුවන්. රැස් කරන එවන්න කිව්ව පාස්වර්ඩ් දැනුම් දෙන්න පුළුවන්. අපතේ රැස් කිරීමට ලබා දුන් පාස්වර්ඩ් ඒ පිළිබඳව දැනුම් දෙන්න පුළුවන්. ඔව් දැනුම් දෙන්න මොකද කියන්නේ? ඉතින් ආර්ථික කටයුතු අපි කියනවා එකක් සයිට් අනෙක DA. දැන් එතන අපේ මගේ කස්ටමර් කියනවා ඉම්පෝර්ටර් කියනවා නෑ මේක DA වෙන්න ඕනයි කියලා. අරයට වැරදිලායි කියලා. එහෙම අපිට ගන්න බෑ.
අපි කරන්න ඕන පළවෙනිම දේ මොකද්ද? අපි යන්න ඕන ප්‍රේෂණ බැංකුවට. ප්‍රේෂණ බැංකුවට ගිහලා අහන්න ඕන මේ දෙක පරස්පර විරෝධී කරුණාකරලා අපිට උපදෙස් දෙන්න. හරි? ඕක ගිහලා එන්න ඊළඟ එයා එක්ස්පෝර්ටර් කන්ටැක්ට් කරලා මේක ප්‍රේෂණ බැංකුවට කියන්න කිසි දෙයක් නැහැ නේ. එයා එක්ස්පෝර්ටර්ට කතා කරලා අහන්න ඕන. එක්ස්පෝර්ටර් කතා කරලා අහලා එයා ඇවිල්ලා මේකට in writing ඩිමත් දෙන්න දවස් 10ක් විතර යනවා. අපි හිතමු 10 days වගේ යනවා. දැන් 10 days යනකොට මේ එවල තියෙන්නේ බීලුණු ස්ටොක් එකක්. ලොකු ලුණු ටික කන්ටේනර් එකට කුණු වෙන්න ගන්නවා. මේ බට්ටේ ක්ලියර් කරගන්න බෑනේ. දැන් මේ ඔක්කොම මේ ප්‍රශ්න විසඳගෙන එතකොට දවස් 10කට පස්සේ බීලුණු කුණු වෙලා මුල කොළඹම අද ගන්නවා. ඔය වෙන්න පුළුවන් දේවල්. දැන් ඒකින්ද මෙයාට දැන් බොරු ටික ගන්නත් ඕන. එහෙනම් අපි මොකද කරන්නේ? හැමතිස්සෙම අපි බලන්න ඕනේ ප්‍රධානියට පාඩුවක් නොවෙන්න. මේ වගේ instructions දෙකක් තියලා ambiguous instructions පරස්පර විරෝධී දෙකක් තියෙනවා නම් අපි හැමතිස්සෙම යන්න ඕනේ එන්න මේකට. සයිට් කෙනෙක්ට. ඔයා ඉස්සරහම ගෙවන්න. ගෙවලා ડોකියුමන්ට් ගන්න. මේ අහගෙන කුණු කොට වලට අපිව මාට්ටු කරන්න එපා. ඔයා ගෙවුවොත් මම දෙන්නම්. නැත්නම් මම අරහට දීලා ආවට පස්සේ මම දෙන්නම්. මට කිසිම වගකීමක් නැහැ කියලා. ඒකේ තාමත් වැඩක්. හරි? ඊට පස්සේ අපි අනිත් දවසේ පාඩම පටන් ගන්න ඉස්සෙල්ලා මට ඔයගලන්ගෙන් මේ සම්පූර්ණ එක කියවන්න ඕන. මේ වගන්ති ටික ඔක්කොම විශේෂයෙන්ම එන්න ඕන 20 21 22 24 25 26 ඒ ටික දෙයට කියව ගන්න ඉන්නේ. මම අනිත් දවසේ පන්තිය ආරම්භ කරන්න ඉස්සෙල්ලා ඔයගොල්ලොත් එක්ක මේක තාමත්ම කෙටියෙන් ටට්ටක් ගාලා ඉවර කරනවා. මොකද මේක හොඳ අවබෝධයක් තියෙනවා නම් මේ ආටිකල්ස් ගැන. අනික මම තව එක උපදේශයක් දෙන්නම්. මේ ආටිකල්ස් මේකේ 26ක් තියෙනවා. UCP 600 එක අපි ලබන සමාන කරනවා. එතන ආටිකල්ස් 39ක් තියෙනවා. ඊට වඩා ගොඩක් ලොකුයි. දැන් ওই ටික කොහොමද බලන්නේ? පුළුවන් තරම් කටපාඩම් වගේම තියෙන්නත් ඕන. කටපාඩම් නැති වුණත් හොඳට ඔළුවට තියෙන්න ඕන. මොකද කරන්නේ? කොහොමද හොඳම විදිය? මම කියලා දෙන්නම් එක ක්‍රමයක්. ඒ ක්‍රමයට ඔයගොල්ලෝ යන්න. හොඳම දේ ඒකයි. අද ඉඳන් පුතේ දුවේ අද ඉඳන් ඔයගොල්ලෝ මේ හැමදාම දැන් නම් කර්ෆියු ඉවරලා වැටෙන්න පටන් අරගෙන අපිට කලින් හම්බුනා නම් අපිට ඔක තවත් කරගන්න තුන. හැමදාම අර ආටිකල්ස් වලින් ආටිකල් දෙකක් කියවන්න. මේකේ ආටිකල් දෙකක් කියවන්න. හැමදාම දෙකක් කියවන්න. අද කියවන්න 1යි 2යි. හෙට කියවන්න 3යි 4යි. හරිද? ඊගාට 5යි 6යි. ඒ වගේ ආටිකල්ස් දෙක කියවගෙන යන්න. කියවගෙන යනකොට එක්ක උදේට එක්ක හවසට කෑමට පෙර කෑමට පසු වගේ මේක බලාගෙන ගියොත් විභාගයට ඉස්සෙල්ලා අඩුම ගානේ 3 පාරක්වත් කියව ගන්න පුළුවන්. මේක ඉවර වෙනකොට දැන් ඊගාට එනවා UCP එක. ඒකත් කියවන්න ඕන. දැන් ඕක තමයි හොඳම දේ. දවසට 2යි. උදේට URC එකෙන් 2ක් කියවනවා. නැගිට ගමන් භාවනා කරන්න වගේ අවසර බුදියන්න ඉස්සෙල්ලා අනිත් එකෙන් 2ක් කියවනවා. ඔබ දවල් තිස්සින් ඔෆිස් යන්නත් වෙනවනේ. ඕක ඒ විදිහට 3 පාරක්වත් කියවලා තියෙන්න ඕන. ඔය දෙක 3 පාරක්වත් කියවුවොත් විභාගෙට ගොඩාක් හොඳ මාක්ස් අරගෙන ඒකක් ගන්න පුළුවන් වෙයි. හරි? දැන් ඕක පාඩම් කරන්න හොඳම දේ ඕක තමයි.
තවත් එක ක්‍රමයක් තියෙනවා එක්සෑම් කිට් වෙනකොට පුළුවන් තරම් යාළුවෝ එකතු වෙලා කම්බයින්ඩ් ස්ටඩීස් දාලා කතා කරලා මේ කරගන්න. මම හිතන්නේ මේක අපි රට නෝමල් වුණාට පස්සේ අපිට පුළුවන් වේවි ක්ලාසස් කීපයක් කරලා අපිට උගලොත් එක්ක ෆිසිකලි මේ ගැන තියෙන ප්‍රශ්න විසඳ ගන්න යන්න. හරි? එහෙනම් අපි අදට මේක නවත්තනවා. ලබන සුවන්න අපි හම්බෙමු. පරිස්සමෙන් ඔයගොල්ලෝ ඒ සෞඛ්‍ය පුරුදු අනුව පරිස්සමෙන් ඉඳලා ගෙදරින් යන පාඩම් ටික හරියට කරගෙන යන්න. හරි? එහෙනම් අපි එනම් අදට නවත්තනවා. බොහොම Thank you, sir. Thank you, sir. Thank you. Podium ටික ගහලානේ. Thank you, sir. Thank you. Making exit now. Thank you, sir. Nanti lamai kiyak හිටියද? 31ක් කියලා දෙනවා. නෑ, කියන්නේ. 45ක් විතර කලින් හිටියා. ඈ? 45ක් විතර කලින් හිටියා. 45ක් කියලා හිටියා නේද? හරි. Okay, right. Sir, ඔව් කියන්නේ. උපයෝගිතා න්‍යාය කියන්නේ මොකක්ද? උපයෝගිතා නියමය කියන්නේ මේ දැන් අපිට යමක් ඇහෙනවද? ඔව්. අපිට මේ යම් කිසි භාණ්ඩයක් නිෂ්පාදනය කරනකොට marginal utility එක ඒ කියන්නේ භාණ්ඩ දෙකක් අතර අපිට ගත්තාම මේකද කරන්න කියලා ගත්තාම ආන්තික උපයෝගිතාවය කියලා අපි ආර්ථික විද්‍යාව කියන්නේ. ඔව්. අන්නේ ආර්ථික විද්‍යාවේ ආන්තික උපයෝගිතාව තමයි අපි උපයෝගිතා නියමය කියලා කියන්නේ. ආන්තික උපයෝගිතාවය කියන්නේ අපි වඩාත්ම සුදුසු භාණ්ඩය මොකක්ද කියන එක. අපිට වඩාත්ම ලාභදායි මේ අපි නිෂ්පාදනය කරන ලාභදායි භාණ්ඩය මොකක්ද කරන්නේ. දැන් ඉදා මම උදාහරණයක් මම ගත්තා කාර් එකයි අනිත් එක වීට් තිරිඟුයි. කාර් එකයි තිරිඟුයි ගත්තාම අපි මේ දෙකෙන් වැඩිම අපිට වාසි ගන්න පුළුවන් උපයෝගිතාවයක් තියෙන්නේ කොහොමද? වැඩි වාසි වෙන්නේ. ඉතින් ඒ වගේ වර්ණයක් තමයි උපයෝගිතා නියමයට එන්නේ යුටිලිටි එක.